සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, සම්මාදිට්ඨි ධර්මදේශනා මාලාවේ තවත් එක් දේශනාවක් ශ්‍රවණය කරන්නයි මේ පිංතුන් මේ සූදානම් වෙන්නේ. අපි සම්මාදිට්ඨි ධර්මදේශනා මාලාවේ සූත්‍ර දේශනා කිහිපයක්ම කතා කළා සම්මාදිට්ඨියට උපකාර වෙන. මේ ශාසනයේ නිවන් මඟ පටන් ගන්නේ සම්මාදිට්ඨියෙන්. සම්මාදිට්ඨියෙන් තමයි ඒ නිවන් මගේ ආරම්භය සනිටුහන් වෙන්නේ. ඒක නිසා එතෙන්ද එන්න තමයි මේ ධර්මය උපකාර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම්කිසි කෙනෙක් සම්මාදිට්ඨියට පත් වුණොත්, සෝතාපන්න වුණොත්, එයා අපරප්පච්චයා සත්තු ශාසනේ පරප්‍රත්‍ය රහිතව එයාට නිවන් අවබෝධ කරගන්න මට්ටමට දියුණු කරගන්න පුළුවන් කියලා. එයි එයාගේ දෘෂ්ටිය පිරිසිදු වෙනවා. නැවත කවදාවත් එයා මිත්‍යා දෘෂ්ටියකට යන්නේ නැහැ. කොපමණ ජීවිතේ ප්‍රමාද වුණත්, නිවන් මගේ කොපමණ ප්‍රමාද වුණත් උපරිම වශයෙන් ආත්ම භාව 7යි. ඒ ආත්ම භාව 7 ඇතුළත එයා ඒකාන්ත වශයෙන්ම සසරින් නිදහස් වෙනවා. සම්මාදිට්ඨියට යමෙක්පත් වුණොත් එහෙම. එයාට චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡප්ප්‍රසාදය ඇති වෙනවා. ධර්මයේ කෙරෙහි අවිච්ඡප්ප්‍රසාදය ඇති වෙනවා. ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි අවිච්ඡප්ප්‍රසාදය ඇති වෙනවා. පටිච්ච සමුප්පාදයේ පිළිබඳ නිර්වෘල් අවබෝධයක් ලැබෙනවා. ඒ සෑම දෙයකටම උපකාර වෙන්නේ සම්මාදිට්ඨියට පත්වීමයි. ඒක නිසා මේ පහුගිය ඒ දේශනාවල අපි මෙන්න මේ දෘෂ්ටිය පිරිසුදු වෙන්න උපකාර වන දේශනා තමයි සාකච්ඡා කළේ, ඉගෙන ගත්තේ. ඉතින් අදත් අපි ඉගෙන ගන්නේ එවැනි දේශනාවක්. පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දුර්ලභයි. කොච්චර බණ තිබුණත්, ඒ කියන්නේ අපි උදේ ඉඳලා රෑ වෙනකන් නුයික් රූපවාහිනී නාලිකාවල බණ තිබුණත්, බණ දාලා තිබුණත්, ගුවන් විදුලි නාලිකාවල බණ දාලා තිබුණත්, ඊට පස්සේ YouTube එකේ ඒ වගේ සමාජ මාධ්‍යවල කොච්චර ධර්ම දේශනා දාලා තිබුණා. ඔබට හිතෙන්න පුළුවන් මේ ධර්මයේ සුලභයි නේද කියලා. ඔබට හිතෙන්න පුළුවන් මේ ධර්මයේ දුර්ලභ නෑ නේද කියලා. නෑ. තථාගත බුදුරජුන්ගේ ධර්මයේ දුර්ලභමයි.
ඒ ධර්මය දුර්ලභයි. ඒ ධර්මය අහන්න ලැබීම දුර්ලභයි. ඒ ධර්මයේ යම්කිසි කෙනෙකුට වැටහීම ටික ටික හරි තේරීම දුර්ලභයි. ඒ ධර්මයේ ඔස්සේ දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම ඉතාමත්ම දුර්ලභයි. ඒක නිසා මේ ඔබ ශ්‍රවණය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දුර්ලභ ධර්මයයි. සසර ගමනත් එක්ක කල්පනා කරලා බලනකොට සංසාරයේ දීර්ඝ සංසාරයත් එක්ක කල්පනා කරලා බලනකොට බුද්ධ ශාසනය දුර්ලභයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මීය මේ දේශවලින් අහන්න ලැබීම ඉතාමත්ම දුර්ලභ කාරණාවක්. ඔබ සතුටු වෙන්න මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඔබට ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ දුර්ලභ ධර්මය අපි මේ දේශවන් වලට අහන්න ලැබෙනවා නේද කියලා. ඔබ සතුටු වෙන්න ඒ ධර්මයේ මේ දේශවන් වලින් අහලා ඒ ධර්මයේ ටික ටික හරි අපිට පුළුවන් ආකාරයෙන් අපි දරාගෙන ඉන්නවා නේද කියලා. ධර්මයේ දරා ගැනීමත් දුර්ලභයි. ඔබ සතුටු වෙන්න ඒ අහපු ධර්මය දරාගෙන ඉන්න ධර්මය අපි පුළුවන් විදිහට නුවණින් කල්පනා කරනවා නේද කියලා. ඒකත් දුර්ලභයි. ඔබ සතුටු වෙන්න ඒ දේශවන් වලින් අහන ධර්මය අපිට පුළුවන් විදිහට දරාගෙන නුවණින් කල්පනා කරද්දී අපිට ඒ දහම් කරුණු ටික ටික හරි තේරෙනවා නේද කියලා ඔබ සතුටු වෙන්න. මෙහෙම තමයි ක්‍රමක්‍රමයෙන් ඒ ධර්මය අවබෝධය කරා කෙනෙක් පියවර මනින්නේ. ඒක නිසා ඔබට බොහෝ සතුටු විය හැකි මේ ධර්මය ඉගෙන ගනිමින් ධර්මයේ නුවණින් කල්පනා කරමින් ධර්මයේ හොඳට තේරුම් ගන්න උත්සාහ කරමින් ඔබට සතුටින් වාසය කරන්න පුළුවන් පින්වත්නි. අද අපි ඉගෙන ගන්නේ සංයුත්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේ තුල අඩංගු සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව මේ පිංගුතුන් මං හිතන්නේ කිහිප වතාවක් අහලා ඇති. මේ දේශනාවේ නම ආසි විසූපම සූත්‍රය. ආසි විසූපම සූත්‍රය තමයි දේශනාවේ නම. මේ දේශනාව මා තෝරාගත්තේ අපි පහුගිය කාලේ ඉගෙනගත්තු ගොඩාක් දහම් කරුණු මේ දේශනාවේ කැටි වෙලා තියෙන නිසා. මේ දේශනාවට අන්තර්ගත නිසා ඒ ගොඩක් දහම් කරුණු. එවං මේ සුත්තං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනි අනාථපිණ්ඩික සාරාමේ. මේ දේශනාව දේශනා කරන කාල වෙනකොට අපගේ ශාස්ත්‍රු ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. අනාථපිණ්ඩික සිටුවරයා විසින් හදපු පූජා කරපු ජේතවන ආරාමේ. තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඇමතුවා භික්ඛවෝති කියලා. පින්වත් මහණෙනි කියලා. බදන්තේති තේ භික්ඛු භගවතු පච්චස්සෝසුං. බදන්තේති කියලා බදන්තේ කියලා කිව්වේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා ඒ භික්ෂුන් වහන්සේලා ප්‍රතිඋත්තර දුන්නා. පින්වත් මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ අමතද්දී ඒ භික්ෂුන් වහන්සේලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා ප්‍රතිඋත්තර දුන්නා. භගවතු පච්චස්සෝසුං භාග්‍යතුන් වහන්සේට උත්තර දුන්නා. භගවා ඒ තදවෝච භාග්‍යතුන් වහන්සේ මේ විදිහට වදාලා. සේයතාපි භික්ඛවේ චත්තාරෝ ආසිවිසා උග්ගතේජා ඝෝර විසා. මහණෙනි උග්‍ර තේජස් සහිත ඝෝර විස සහිත සර්පයෝ 4 දෙනෙක් ඉන්නවා. මේක තියෙන්නේ උපමාවක්. මුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපමාවක්. ආසි විසෝපම කියලානේ කියන්නේ. සර්පයෝ 4 දෙනා සර්පයන් විස සහිත සර්පයන් උපමා කරලා දේශනා කරපු දෙයක්. ඒතර මේක උපමාවක් බුදුරජාණන් මුලින් දේශනා කරන්නේ. බුදුරජාණන් දේශනා කරන මහණෙනි උග්‍ර තේජස් සහිත උග්‍ර විස සහිත සර්පයෝ 4 දෙනෙක් ඉන්නවා. අත පුරිසෝ ආගච්ඡෙය්‍ය ජීවිතුකාමෝ අමරතුකාමෝ සුඛකාමෝ දුක්ඛපටික්ඛෝලෝ. එක්තරා මිනිසෙක් එනවා මේ මිනිසයා ජීවිතුකාමෝ ජීවත් වෙන්න කැමති. අමරතුකාමෝ
නොමැරී ඉන්න කැමැති. මැරෙන්න කැමැති නෑ. සුඛකාමෝ සැපයට කැමැති. දුක්ඛ පටික්කුලෝ දුකට අකමැති. එතන මේ මිනිස්සයා කොහොම කෙනෙක්ද? ජීවත් වෙන්න කැමැති, මරණයට අකමැති, සැපයට කැමැති, දුකට අකමැති මිනිස්සෙක් කෙනා. තමේනං ඒවං වදෙය්‍යුම්. මේ මිනිස්සයාට තව කෙනෙක් මෙන්න මෙහෙම කියනවා. ඉමේතේ අම්බෝ පුරිස චත්තාරෝ ආසිවිසා උග්ගතේජා ගෝරවිසා. එම්බා පුරුෂය මේ ඉන්නවා සර්පියු 4 දෙනෙක්. උග්‍ර තේජස් සහිත ගෝර විස සහිත සර්පියු 4 දෙනෙක් ඉන්නවා. කාලෙන් කාලං වොට්ටාපේ තබ්බෝ. මේ සර්පියෝ 4 දෙනා ඔබ රැක බලා ගන්න ඕනි. හැබැයි මේ සර්පියෝ කොහොමද රැක බලාගන්නේ? කාලේන කාලං වොට්ටාපේ තබ්බෝ. කාලෙන් කාලයට ඇහැරවන්න ඕනි. සුසු කාලයට ඇහැරවන්න ඕනි. කාලේන කාලං නහපේ තබ්බෝ. නහපේ තබ්බා. කාලෙන් කාලයට නහවන්න ඕනි. කාලේන කාලං භෝජී තබ්බා. කෑම දෙන්න ඕන සුදුසු වෙලාවට. කාලෙන් කාලයට සුදුසු වෙලාවට කෑම දෙන්න ඕන, ආහාර දෙන්න ඕනි. කාලේන කාලං නහපේ තබ්බා. කාලේන කාලං සංවේසී තබ්බා. සුදුසු කාලයට සුදුසු වෙලාවට නිදි කරවන්න ඕනි. සතප්පන්න ඕනි. ඒතර කාලෙන් කාලයට සුදුසු වෙලාවට ඇහැරවන්න ඕනි. සුදුසු වෙලාවට නාවන්න ඕනි. සුදුසු වෙලාවට කෑම බීම දෙන්න ඕනි. ඒ සුදුසු වෙලාවට නිදි කරවන්න ඕනි. යදාචකෝතේ අම්බෝ පුරිස ඉමේසං චතුන්නං ආසිවිසානං ගෝර උග්ගතේජානං ගෝර විසානං අඤ්‍යතරෝවා කුප්පිසති. හැබැයි පුරුෂය ඔබ හොඳට මතක තියාගන්න කියනවා. මේ සර්පය 4 දෙනාට මේ විදිහට හොඳට ඔබ සැලකුවාට කාලෙන් කාලෙට චුට්ට එහෙම වෙන්න බෑ. මේ සර්පියෝ මොකද්ද වෙන්නේ? කුප්පිසති, කිපෙනවා කියනවා. කොච්චර හොඳට සැලකුවත් මේ සර්පියෝ කිපෙනවා කියනවා. තතෝ තුවං අම්බෝ පුරිස මරණං වා නිගච්ඡසි. මරණ මන්තං වා දුක්ඛං. මේ සර්පියෝ ඒ කිපිලා බැරි වෙලාවත් ඔබට දෂ්ට කළොත් එහෙම ඔබ මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් මරණ මාත්‍ර දුකකටපත් වෙන්න පුළුවන්. ඒ තරම් ඝෝර විසයි උග්ග තේජස් සහිතයි මේ සර්පියෝ. ඒක නිසා ඔබ කොච්චර හොඳට මේ සර්පියෝ නැහැව්වත්, කන්න බොන්න දුන්නත්, නැගිට්ටෙව්වත්, සැතපෙව්වත් කාලින් කාලට කිපෙනවා. ඒ කිපිච්ච වෙලාවට ඔබට දෂ්ට කරොත් එහෙම ඔබ මැරෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මරණ මාත්‍ර දුකකටපත් වෙන්න පුළුවන්. යන්ති අම්බෝ පුරුෂේ කරණීයං වා කරෝහිති. පුරුෂය ඔබ කැමති දෙයක් කරන්න කියනවා. හරි. කැමති දෙයක් මේක පිළිගන්න කියනවා. පුළුවන් පිළිගන්න නම් එහෙම නැත්නම් එහෙම කැමති දෙයක් කරන්න කියනවා. අතකෝ සෝ භික්කවේ පුරුෂෝ භීතු චතුන්නං ආසිවිසානං උග්ගතේජානං ඝෝරවිසානං යේන වා තේන වා පලායේත. බුදුරජාණන් දේශනා කරනවා වහණෙනි, ඒ පුරුෂයා අර සර්පියෝ 4 දෙනාට හොඳටම බය වෙනවා. භීතු බය වෙලා මොකටද? චතුන්නං ආසිවිසානං උග්ගතේජානං ඝෝරවිසානං. මේ සර්පියෝ 4 දෙනාට උග්‍ර තේජස් සහිත ඝෝර විස සහිත මේ සර්පියෝ 4 දෙනාට බය වෙලා යේනවා තේනවා පලායේත. අර සර්පියෝ අතහැරලා පලා යනවා කියනවා. හරි? පලා යනවා. තමේනං ඒවං වදෙය්‍යුම්. මේ පලා යන පුරුෂයාට තව කෙනෙක් මෙන්න මෙහෙම කියනවා. මොකද්ද? ඉමේතේ අම්බෝ පුරිස පංච වදකා පච්චත්තිකා පිට්ඨිතෝ අනුබද්ධා යත්තේව නම් පස්සිස්සාම තතේව ජීවිතා බෝරෝපෙස්සාමාති. දැන් අර සර්පියෝ 4 දෙනාට බය වෙලා පලා යන පුරුෂයාට බය වෙලා හොඳටම බය වෙලා පලා යන පුරුෂයාට තව පුරුෂයෙක් කියන මොකද්ද? එම්බා පුරුෂය ඔබගේ පිටිපස්සේ පන්නනවා කියනවා. කවුද? පංච වදකා.
වදකියෝ 5 දෙනෙක්. හරි? වදකියෝ 5 දෙනෙක් ඔබගේ පිටිපස්සේ පන්නනවා කියනවා. ඒ වදකියෝ බැරි වෙලාවත් ඔබ මුණ ගැහුනොත් එහෙම සත්‍යව ජීවිතාවෝරුපෙස්සාමාති. ඔබගේ ජීවිතේ විනාශ කරනවා කියනවා ඒ වදකියෝ. මරනවා කියනවා ඔබ. ඒ ඔබ දුටුවොත් ඔබ මුණ ගැහුනොත් එහෙම ඔබව මරණයට පත් කරන දරුණු භයානක වදකියෝ 5 දෙනෙක් ඔබේ පිටිපස්සේ පන්නනවා කියනවා. අතකෝසෝ භික්කවේ පුරුෂෝ භීතෝ චතුන්නං ආසිවිසානං උගතේජානං ඝෝරවිසානං භීතෝ පංචන්නං වදකානං පච්චත්තිකානං යේනවා තේනවා පලායේත්. දැන් මේ පුරුෂයා මුලින් දැන් අර මේ සර්පයෝ 4 දෙනාට බය වෙලා හිටි. දැන් මේ සර්පයෝ 4 දෙනාට බය වෙලා දුවන පුරුෂයාට අර පණිවිඩය කිව්වට පස්සේ සර්පයන්ටත් බයයි. දැන් අර වදකියෝ 5 දෙනාටත් බයයි. වදකියෝ 5 දෙනාටත් බය වෙලා දැන් මොකද කරන්නේ? යේනවා තේනවා පලායේත් වේගින් දුවන්න පටන් ගන්නවා. තමේනං ඒවං වදෙය්‍යුම්. අර වේගින් දුවන අර පුරුෂයාට තව කෙනෙක් කියනවා මෙන්න මෙහෙම. අයන්තේ අම්භෝ පුරිස චට්ටෝ අන්තරචරෝ වදකු උක්කිත්තාසිකෝ පිට්ටිතෝ අනුබද්ධා යත්තේව නම් පස්සෙස්සාමි තත්තේව සීරෝ පාතෙස්සාමීති යන්තේ අම්භෝ පුරිස කරණීයන්තං කරෝහීති. දැන් මේ පුරුෂයාට කියනවා දැන් අර සර්පියෝ 4 දෙනාටත් බයි. අද වදකියෝ 5 දෙනාටත් බයි. දුවන කෙනාට කියනවා පුරුෂය දැන් ඔබේ පිටිපස්සේ තවත් වදකෙක් පන්නවා කියනවා. අන්තරචරෝ වදකෝ ඇතුලේ හැසිරෙන හරි ඇතුලේ හැසිරෙන තව වදකෙක් ඉන්නවා කියනවා. ඇතුලේ හැසිරෙන තව වදකෙක් ඉන්නවා කියනවා. ඒ වදකයා කොහොමද? උක්කිත්තාසිකෝ කඩුව අමෝරාගෙන ඉන්නේ. කඩුව උස්සගෙන ඉන්නේ දැක්ක තැන කොටන්නම් කියලා. දැක්ක තැන කොටලා මරන්නම් කියලා කඩුව ඔසවාගත්තු 6 වෙනි වදකෙක් ඉන්නවා කියනවා. ඒ වදකයා ඔබව පන්නවා කියනවා. හරි. දැන් කැමේ දෙයක් කරන්න කියනවා. දැන් මොකද කරන්නේ? අර පුරුෂයා සර්පයෝ 4 දෙනාට බයි දුවන පුරුෂයා. අර වදකියෝ 5 දෙනාට බයි දුවන පුරුෂයා මේ ඇතුලේ හැසිරෙන මේ 6 වෙනි වදකයාටත් බයි දුවන්න පටන් ගන්නවා. දැන් දුවන පුරුෂයා දකිනවා කියනවා සෝ පස්සෙය ශුඤ්ඤංගාමං. මේ දුවන පුරුෂයා දකින්න ලැබෙනවා ශුඤ්ඤංගාමං ශූන්‍ය හිස් ගමක්. හිස් ගමක් දකින්න ලැබෙනවා. යඤ්ඤදේව ගරං පවිසෙය්‍ය රිත්තකඤ්ඤේව පවිසෙය්‍ය. දැන් මේ ගෙදරට යම් ගෙදර මේ හිස් ගමේ යම් ගෙදරකට පිවිසෙනවද? ඒ පිවිසෙන ගෙදර රිත්තකඤ්ඤේව පවිසෙය්‍ය. ඒක කිසිවක් නැති ගයක්. තුච්ඡකඤ්ඤේව පවිසෙය්‍ය. ඒක හිස් ගයක්. ශුඤ්ඤකඤ්ඤේව පවිසෙය්‍ය. ඒක ශූන්‍ය ගයක්. හරි? ශූන්‍ය ගයක් කියනවා. යඤ්ඤදේව භාජනම් පරිමසෙය්‍ය. ඒ ගෙදර යම් භාජනයක් තියෙනවද? ඒ භාජන දකින භාජනේ රිත්තකඤ්ඤේව පරිමසෙය්‍ය. කිසිවක් නැති භාජනයක්මයි දකින්න ලැබෙන්නේ. ඇයි? පාළු ගමක්නේ. පාළුවට ගියපු හිස් වෙච්චි මිනිසුන්ගෙන් හිස් වෙච්චි පාළුවට ගියපු ගමක්. මේ ගමේ යම් ගෙදරකට යනවද? ඒ ගෙදර කිසිවක් නැහැ. කිසිවෙක් නැහැ, කිසිවක් නැහැ. හිස් ශූන්‍යයි. ඒ ගෙදර යම් යම් භාජන තියෙනවද? ඒ භාජන ඔක්කොම කිසිවක් නැහැ. ඒ භාජනවල. ඒ වගේම හිස් ශූන්‍යයි කියනවා ඒ සීලු භාජන. තමේනං ඒවං වදෙය්‍යුම්. දැන් අර ගමට ඇතුල් වෙනවා මිනිස්සයා. අර බයේ දුවන මිනිස්සයා මේ හිස් ගමට ඇතුල් වෙනවා. ඇතුල් වුණාට පස්සේ ඒ තව කෙනෙක් ඇවිල්ලා ඒ මිනිස්සුන්ට පණිවිඩයක් කියනවා. මොකද්ද? ඉදානම්බෝ පුරිස ඉමන් ශුඤ්ඤං ගාමං චෝරා ගාම ඝාතකා වදිසanti.
දැන් මේ ගමට තව ටිකකින් එනවා කියනවා කවුද? ගම් පහරන හොරු. දැන් මේ ගම්මට එනවා කියනවා ගම් පහරන හොරු එනවා කියනවා. යන්තේ අම්බෝ පුරිස කරණීයන්තං කරෝහිති. දැන් මේ ගම් පහරන හොරු ආවට පස්සේ මේ ගමට මේ ගමේ යම් කෙනෙක් ඉන්නවද මරලා දානවා. සතෙක් හිටියත් ඒ සතත් මරාගෙන යනවා. කිසිවක් තිබුණොත් මේ ඔක්කොම ටික අරන් යන තමයි මේ එන්නේ. ගම් පහරන හොරු. දැන් මේ ගමට තව පොඩ්ඩක් එනවා කියනවා. එතකොට දැන් මේ මිනිස්සයා අර බයේ දුවන මිනිස්සයා දැන් මේ ගමකට ආවේ ආරක්ෂාවට ඇති කියලා. නමුත් මෙහි ආරක්ෂාවක් නැහැ. දැන් මොකද කරන්නේ? අතකෝසෝ භික්කවේ පුරුෂෝ භීතෝ චතුන්නං ආසවිසානං. දැන් මේ අර මිනිස්සයා අර සර්පියෝ 4 දිනාට බයේ දුවන මිනිස්සයා, අර වදකියෝ 5 දිනාට බයේ දුවන මිනිස්සයා, අර 6 වෙනි වදකයාට කඩු ඔසවගත්තු 6 වෙනි වදකයාට බයේ දුවන මිනිස්සයා දැන් මොකද වෙන්නේ? අර ගමට ඇවිල්ලා ඒ ගමේ සැනසීමක් නැහැ. දැන් ඒ ගමත් දාලා පලා යනවා. ඒ ගමත් අතහැරලා දැන් දුවන්න පටන් ගන්නවා. සෝ පස්සෙය්‍ය මහන්තං උදකන්නවං ඕරිම තීරං සාසංකං සප්පටි බයං පාරිම තීරං කේමං අප්පටි බයං. දැන් එහෙම දුවනකොට ඒ මිනිස්සයාට දකින් ලැබෙනවා කියනවා විශාල ගංගාවක්, සැඩපහරක්. හරි, විශාල සැඩපහරක් ගංගාවක් මුණ ගැහෙනවා කියන අර දුවත්. ඒ ගංගාව කොහොමද? ඕරම තීරං සාසංකං සප්පටි බයං. මෙතෙර ඒ ගංගාවේ මෙතෙර සාසංකං අනාරක්ෂිතයි, සප්පටි බයං බය සහිතයි. පාරිම තීරං කේමං අප්පටි බයං. ඒ ගංගාවේ එතෙර කේමං ආරක්ෂිතයි, ക്ഷേමයි, ආරක්ෂිත තැනක්. කේමං අප්පටි බයං බය රහිත තැනක්. මෙතෙර අනාරක්ෂිතයි, බය සහිතයි. එතෙර ආරක්ෂිතයි, බය රහිතයි. නත්තස්ස නාවා සන්තාරණී උත්තරේසුවා අපරාපරං ගමනාය. හැබැයි මේ ගඟෙන් එතෙර වෙන්න ඔරුවක් නෑ, නැවක් නෑ, පාලමක් නෑ, කිසිවක් නෑ. හරි, අර කෝටුම් බයේ දුවගෙන එන අර පුරුෂයාට, අර මිනිස්සයාට දැන් ගංගාවක් තියෙනවා. එතරින් විශාල ගංගාවක්, සැඩපහර සහිත විශාල ගංගාවක් තියෙනවා. ඒ ගංගාවේ මෙතර අර කියපු බය ඔක්කොම ටික තියෙනවා. මොකද්ද මෙතර තියෙන බය ටික? ගංගාවේ ගඟෙන් මෙතර තියෙන බය ටික මොකද්ද? ඒ ඉස්සලා කිව්වේ සර්පියෝ 4 දෙනා දැන් පන්නගෙන එනවනේ. සර්පියෝ 4 දෙනා. වදකියෝ 5 දෙනාත් පන්නගෙන එනවා. අභ්‍යන්තරව හැසිරෙන 6 වෙනි වදකයාත් පන්නගෙන එනවා. දැන් ගමත් අතහැරලා යන්නේ. දැන් ගමට එනවනේ ගම් පහරන හොරු වෙනවනේ. ඔක්කොටම ඒ සියලු බය මෙතර තියෙනවා. මෙතර අනාරක්ෂිතයි, බය සහිතයි. හැබැයි එතෙර ආරක්ෂිතයි, බය රහිතයි. හැබැයි එතෙර වෙන්න නැවක් නෑ, ඔරුවක් නෑ, පාලමක් නෑ, කිසිවක් නෑ. අතකෝ භික්කවේ තස්ස පුරිසස්ස ඒව මස්ස. දැන් අර පුරුෂයාට මෙහෙම හිතෙනවා, මේ මහා ගංගාවේ මෙතෙර අනාරක්ෂිතයි, බය සහිතයි. එතෙර ආරක්ෂිතයි, බය රහිතයි. දැන් මේකෙන් එතෙර එන්න මට නැවක් නෑ, ඔරුවක් නෑ, පාලමක් නෑ, කිසිම උපකරණයක් නෑ එතෙර වෙන්න. මම මොකද කළ යුත්තේ? මේ පැත්තේ තියෙන දේවල් උපයෝගී කරගෙන ඔය කෝටු කෑලි, ලී දඬු, තනකොළ මේ වගේ දේවල් උපයෝගී කරගෙන මේක තියෙන්නේ යන්න උනහන් තින කට්ට සාකා පලාසං සංකඩ්ඩිත්වා. තෘණ ගස්වල මේ ලී කෑලි,
කොටන් මේ වගේ දේවල් එකතු කරගෙන කුල්ලං බන්දිත්වා පාරුවක් හදාගන්න ඕනේ. කුල්ල කියලා කියන්නේ පාරුවට. තං කුල්ලං නිස්සාය ඒ පාරුව උපයෝගී කරගෙන නිස්සාය හත්තේ හිච පාදේ හිච වායෝ මානෝ සොත්තිනා පාරං ගච්ඡයන්ති. ඒ පාරුව මෙහි තියෙන දේවල් උපයෝග කරගෙන පාරුව බැඳලා ඒ පාරුව මේ ගඟට දාලා ඒ පාරුවේ උපකාරයෙන් හත්තේ හිච පාදේ හිච වායෝමානෝ අතපයේ වෙහෙසින් වීරියෙන් සොත්තිනා පාරං ගච්ඡයන්ති මේ සැඩපහරින් මේ ගංගාවෙන් මං ඊතර විය යුතුයි කියලා අර මිනිස්සයා කල්පනා කරනවා. ඉන්පස්සේ මිනිස්සයා මේ මෙගොඩ තියෙන අර තනකොළ ලී කෑලි දඬු කෑලි මේවා එකතු කරගෙන බඳිනවා පාරුවක් බැඳලා ඒ පාරුව අර ගංගාවට දාලා අර සැඩපහරේ වේගෙන් යන සැඩපහරේ අතින් පයින් හොදට වීරිය කරලා අර පාරුවෙන් අර ගංගාවෙන් ඉතරට එනවා. තින්නෝ පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ බුදුරජාණන් දේශනා කරනවා ඒ ගංගාවෙන් ඉතරට ගියපු අර ക്ഷേම භූමියට අර ආරක්ෂිත භූමියට ඉතරට ගියපු ඒ කෙනාට බ්‍රාහ්මණයා කියලා කියනවා. එයා තමයි බ්‍රාහ්මණයා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපමාකෝ ම්‍යායම් භික්කවේ කතා අත්තස්ස විඤ්ඤාපනත්ථය. මහණෙනි මම ඔබට මේ වටිනා දෙයක් පැහැදිලි කරලා දෙන්න උපමාවක් මේ දේශනා කළේ. අයංචේ වෙත්ත අත්ථෝ ඒ උපමාවේ අර්ථය මේකයි. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ උපමාවේ අර්ථය තේරුම් කරලා දෙනවා. චත්තාරෝ ආසවිසා උග්ගතේජා ඝෝරවිසාතිකෝ භික්කවේ චතුන්නං මහා භූතානං අදිවචනං පඨවි ධාතුයා ආපෝ ධාතුයා තේජෝ ධාතුයා වායෝ ධාතුයා. මහණෙනි මේ උග්‍ර තේජස් සහිත ඝෝර විස සහිත සර්පයෝ 4 දෙනා කියලා කිව්වේ සතර මහා භූතයන්ට මහා භූත 4ට. ඒ මොකක්ද? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. මේ තමයි එතකොට ඝෝර විස සහිත උග්‍ර තේජස් සහිත සර්පයෝ 4 දෙනා. දැන් ඇයි මේකට බුදුරජාණන් වහන්සේ මේ සර්පයෝ 4 දෙනෙක් කියලා කිව්වේ? ඝෝර විස සහිත උග්‍ර තේජස් සහිත සර්පයෝ 4 දෙනෙක් කියලා කිව්වේ. කිපෙනවා. දැන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුව කියලා කියන්නේ ඔන්න අපිට මුලින්ම හම්බ වෙන දේ. දැන් මේ ජීවිත යථාර්ථය සොයන කෙනෙක් ජීවිත යථාර්ථයේ සොයන කෙනෙකුට ජීවිත අර්ථයේ සොයන කෙනෙකුට මුලින්ම හම්බ වෙනවා මේ සතර මහා ධාතුන්. ඒ කය. එයා මුලින්ම බලන්නේ මේ කය දිහා. ඒ කය ගැන තමයි එයා මුලින්ම කලකිරෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ නිවන් මඟ කියලා දේශනා කරපු සතර සතිපට්ඨානේ බුදුරජාණන් දේශනා කරන මහණෙනි නිවන් අවබෝධ කරගන්න එකම මාර්ගයක් තියෙනවා. හරි. නිවන් අවබෝධ කරගන්න එකම මාර්ගයක් තියෙනවා. ඒ සතර සතිපට්ඨානේ. ඒ සතර සතිපට්ඨානේ පළවෙනියට බුදුරජාණන් වහන්සේ දැම්මේ කායානුපස්සනාව. එයි අපිට ප්‍රකට වෙන දේ. ප්‍රකට වෙන්නේ මේ කය ස්වභාවය. හරි. ඒතර මේ කය කියලා කිව්වේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. හරි. ඒතර මේ කය හැදිලා තියෙන්නේ පඨවි ධාතුවෙන්.
පඨවි ධාතුව විස්තර කරන තැන්වල බුදුරජාණන් වහන්සේ අපි මිඩිස්ලා දේශනාව මම ගොඩාක් මේවා විස්තර කරන්න යන්නේ නැහැ. මොකද ඉස්සරලා දේශනාවල අපි මේවා විස්තර කරලා තියෙනවා. ඒ දේශනාව දැන් ඔන්න ඔබට එන්න ඕනේ මතකයට ඒ දේශනාවල තිබු දහම් කරුණු. දැන් පඨවි ධාතුව කියන්නේ මොකක්ද? පඨවි ධාතුව කියන්නේ මොකක්ද? යං අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්නම්. හරි ආධ්‍යාත්මිකයයි තමාගේයයි සලකන හරි ඊට පස්සේ ආධ්‍යාත්මික වූ ගුරුසු ස්වභාවයෙන් යුක්ත තදගතින් යුක්ත ස්වභාවයක් තියෙනවාද? ඒක ආධ්‍යාත්මික පඨවි ධාතුව. පඨවි ධාතුව සියාජ්ජත්තිකා සියා බාහිරා කියලා දේශනා කළා. ආධ්‍යාත්මික පඨවි ධාතුවක් තියෙනවා, බාහිර පඨවි ධාතුවක් තියෙනවා කියලා. ඒතර අන්න ආධ්‍යාත්මික පඨවි ධාතුව මේ තමයයි සලකන මේ තමයයි සලකන කියන්නේ මේ කය එතකොට. ඒතර මේ කයේ යම් තද ගතියක්, ගුරුසු ගතියක් තියෙනවාද? ඒක ආධ්‍යාත්මික පඨවි ධාතුව. ඒතර ඒ තද ගතියින් යුක්ත ගුරුසු ගතියින් යුක්ත දෙයට අයිති දේවල් කේසා ලෝමා නකා දන්තා තචු ආදි වශයෙන් කොටස් 20ක් මේ කයේ තියෙනවා. ඔන්න ඒ කොටස් 20 පඨවි ධාතුව. ආපෝ ධාතුව ආපෝ ධාතුවක් තියෙනවා අසියාජ්ජත්තික අසියා බාහිරා. ආධ්‍යාත්මික ආපෝ ධාතුව අපි කතා කළා ඉස්සල්ලා යං අජ්ජත්තම් පච්චත්තං ආපෝ ආපෝගතං උපාදින්නම්. තමයයි සලකන තමාගේයයි සලකන ආධ්‍යාත්මික වශයෙන් සලකන යම් වැగిරෙන ස්වභාවයක් ගලා යන ස්වභාවයක් ඇත්ත. ඒක ආධ්‍යාත්මික ආපෝ ධාතුව. මොකක්ද ඒකට අයිති දේවල්? පිත්තං සෙම්හම් පුබ්බෝ ලෝහිතං සේදෝ මේදු ආදී මේ කොටස් 12ක් තියෙනවා. ඒක මේක ආධ්‍යාත්මික ආපෝ ධාතුව. තේජෝ ධාතුවත් මෙහිමයි. වායෝ ධාතුවත් මෙහිමයි. තේජෝ ධාතුවට අයිති කොටස් 4ක් තියෙනවා. වායු ධාතුවට අයිති කොටස් 6ක් තියෙනවා. ඒතර මේවා මේ ආධ්‍යාත්මික පඨවි ආපෝ තේජෝ වායෝ ඒ කියන්නේ මේ කය. හරි. හැබැයි සතර මහා ධාතුන් කියලා කියන්නේ එතකොට මේ කය විතරක් නෙවෙයි මුලින්ද බලන්නේ තමන් කය ගැන තමයි. හරි. මුලින් බලන්නේ කය ගැන තමයි. මුලින් බලන්නේ. එයි අපිට නිතරම ඒකේ තියෙන ඒ කැඩිලා බිඳිලා යන ස්වභාවය අපිට වැටහෙන්නේ මේ කයනේ ගොඩක් දුරට. නේ. ඒ අර සර්පය කිපෙන ස්වභාවය මුලින්ම වැටහෙන්නේ මේ කයනේ. හොඳටම අපිට මුලින් වැටහෙන්නේ. හැබැයි ඒ ආධ්‍යාත්මික වශයෙන් මේ කය විතරද ඒ ස්වභාවයෙන් යුක්ත නෑ. මේ කයෙන් බැහැර. ඒකයි අර ධාතු මනසිකාර භාවනාවේදී අපි මුලින් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා අරගෙන මේ ආධ්‍යාත්මික මේ කයේ ස්වභාවය මුලින් අරගෙන කායනුපස්සනාවේ මේ කයේ ස්වභාවය මුලින් අරගෙන යං අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති මේ විදියට ආධ්‍යාත්මයේ කයේ ස්වභාවය හොඳට තීරුම් අරගෙන ඊට පස්සේ බහිද්ධාවා කායේ මේ කයෙන් බැහැර මේ ආධ්‍යාත්මික වශයෙන් සලකන මේ කයෙන් බැහැරත් මේ ස්වභාවයමයි කියලා හිතට පුරුදු කරනවා. ඒක වෙන්නම ඕන එකක්. ආධ්‍යාත්මයේ කයේ ස්වභාවය මේකයි කියලා අරගෙන පඨවි ආපෝ තේජෝ වායෝ වල ස්වභාවය සතර මහා භූතයන්ගේ ස්වභාවය සතර මහා ධාතුන්ගේ ස්වභාවය ඊපස්සේ බලනවා බහිද්ධාවා කායේ කයෙන් බැහැර අජත්තං වා කායේ කය ඇතුලේ කයට අයත් බහිද්ධාවා කායේ කයෙන් බැහැර යම් පඨවි ධාතුවක් ඇද්ද ආපෝ ධාතුවක් ඇද්ද තේජෝ ධාතුවක් ඇද්ද වායෝ ධාතුවක් ඇද්ද ඒක ස්වභාවයත් මේ ස්වභාවයමයි මේ පඨවි ධාතු ආධ්‍යාත්මික සලකන පඨවි ධාතුවේ ස්වභාවයමයි කියලා ආධ්‍යාත්මික සලකන ආපෝ ධාතුවේ තේජෝ ධාතුවේ වායෝ ධාතුවේ ස්වභාවයමයි කියලා මෙයා හිතට පුරුදු කරනවා. ඒක දැක්මක්. ඒකයි අර මේ ධාතු විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. හරි. යම් අජ්ජත්තික ආපෝ ධාතු
බාහිරාච ආපෝ ධාතු ආපෝ ධාතු රේවේ සමය දෙකම එකයි. ආධ්‍යාත්මික පටවි ධාතුවක් ඇද්ද? බාහිර පටවි ධාතුවක් ඇද්ද? මේ දෙකම එකයි. ආධ්‍යාත්මික තේජෝ ධාතුවක් ඇද්ද? බාහිර තේජෝ ධාතුවක් ඇද්ද? ආධ්‍යාත්මික වායෝ ධාතුවක් ඇද්ද? බාහිර වායෝ ධාතුවක් ඇද්ද? මේ ඔක්කොම එකයි. මේ දෙකම එකයි. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන් හටගු මේ කයේ ස්වභාවය කිපෙනවා. ඒ කිපෙනකොට හරි කිපෙනකොට ඒ කිපුණා කියන්නේ ඔන්න නොයි ක්ලිඩ හැදෙනවා. ඊට පස්සේ මේක කුණු වෙනවා. හරි ඊට පස්සේ දැන් සීතල ටිකක් එන්න බෑ. හරි ඊට පස්සේ දැන් ඊට පස්සේ උෂ්ණය ඉවස ගන්න බෑ. ආහාර ටිකක් වැඩි වෙන්න බෑ. ආහාර ටිකක් අඩු වෙන්න බෑ. වතුර ටිකක් වැඩි වෙන්න බෑ. වතුර ටිකක් අඩු වෙන්න බෑ. හරි ඊට පස්සේ උෂ්ණ දෙයක් කන්න බෑ. අධික සීතල දෙයක් කන්න බෑ. වැස්සට පොඩ්ඩක් තෙමෙන්න බෑ. නිදි වරන්න බෑ. දැන් මේ සතර මහා ධාතුන් කිපෙනවා. එතකොට ඒ සතර මහා ධාතුන් කිපෙන හරියට අර සර්පයෝ හතර දෙනා කිපුණා වගේ. සර්පයෝ හතර දෙනා කිපිලා අපිට දනුවම් කරනවා වගේ. මේ සතර මහා ධාතුන් කිපුණට පස්සේ ඒකේ පීඩාව දැනෙනවා Tamanට. පීඩයි. සතර මහා ධාතුන් කිපීම. ඒතර මුලින් මේ ධර්ම මාර්ගයේ දියුණු කරන කෙනා මුලින් බලන්නේ උතන. හරි මුලින් උතන බලනවා. ඒතර මේ විදිහට බලද්දි මේ සතර මහා ධාතුන් සර්පයෝ හතර දිනක් විදිහට මේ කය සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කය පීඩාවක් විදිහට මේ විදිහට මේ සර්පයෝ වගේ මේකේ ආදීනව කල්පනා කරනකොට මේ ආධ්‍යාත්මික කයට යම් බැඳීමක් යම් ඇල්මක් තියෙනවද ඒක අතහරිනවා. ඒ කෙරේ කලකිරිනවා. ඒ කලකිරීම තමයි ඒක අතහැරීම තමයි අර සර්පය අතහැරලා බය සර්පයට බය වෙලා අතහැරලා පලා යනවා කියලා කිව්වේ. කය මේ කය දාලා කොහෙද දුවන්නද? අපි දුවනකොට කයත් එක්කනේ දුවන්නේ. ඒ කෙරෙහි යම් තියනවද ඇල්මක් ආශාවක් ඒක අතහරිනවා. අරගේ ආදීනව දකින්න. ඒකේ ආදීනවේ කල්පනා කරන්න. හරි. ඒතකොට කායානුපස්සනාවේදී කරන්නේ ටික. කායානුපස්සනාවේදී. හැබැයි ඒ දැන් තමන්ගේ මේ කයේ ස්වභාවය දකින්න කෙනා බලන්න ඕනේ අවබෝධයක් කරා යන්න. මේ කයේ ස්වභාවයම තමයි මේ කයින් බැහැර යම් පටවි ධාතුවක් ඇද්ද? ආපෝ ධාතුවක් ඇද්ද? තේජෝ ධාතුවක් ඇද්ද? වායෝ ධාතුවක් ඇද්ද? ඒවල ස්වභාවයක් මේකමයි කියලා. ඒ නැත්තම් මේ කයට අර විදිහට පීඩා එනකොට අපි පතනවා සමහර විට පීඩා නැති කයක්. පීඩා නැති කයක් පතනවා. කයේ ස්වභාවය කායික ස්වභාවය කොතනත් ඕකමයි කියලා තමන්ගේ හිතට අපිට දෙන්න පුළුවන් නම් කායික ස්වභාවය කොතනත් ඕකයි කියලා අපිට දෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඒක නිසා දැන් ඔන්න අර සර්පයෝ හතර දෙනාට බයේ පලා යද්දී ඊළඟට මුණ ගැහෙනවා කවුද? පංච වදකා පච්චත්තිකානිකෝ භික්කවේ පංචන්නේතං උපාදානස්කන්ධානං අදි වචනං සේතිතං රූපාදානස්කන්ධස්ස වේදනෝපාදානස්කන්ධස්ස සංඤ්ඤූපාදානස්කන්ධස්ස සංකාරූපාදානස්කන්ධස්ස විඤ්ඤාණූපාදානස්කන්ධස්ස. දැන් අර කයේ ස්වභාවය ගැන හොඳට අවධානය යොමු කරද්දී එයාට අහුවෙනවා මොකක්ද? උපාදානස්කන්ධ පහ.
මුලින් කය පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ මේ කය. ඒ මත මේ කය සහ මේ කයෙන් බැහැර පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට එතන එක වෙනම ගන්න ඕනි. ඒක එතකොට සර්පය 4 දෙනා. ඒක ඒ ගැන අවධානය යොමු කරද්දි හොඳට විමසා බලද්දි හරි මේ ගැන විමසා හොඳට බලද්දි එයාට අහු වෙනවා මොකක්ද? දැන් අර විදිහට දැන් අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. ආධ්‍යාත්මික බාහිර මේ කයේ ස්වභාවය හොඳට බලද්දි ඊට පස්සේ මෙයා බලනවා මොකද්ද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කාය මේ කයේ හට ගැනීම නැතිවීම. හරි හට ගැනීම නැතිවීම හොතට දකිති. දැන් මෙයාට තීරෙන්න පටන් ගන්නවා මේ කායික ස්වභාවය කියලා කියන්නේ මෙතන රූපය තියෙන්නේ. හරි මේ රූපය. එහෙනම් එයා දකිනවා මේ රූපය නේද හටගන්නේ. මේ රූපය නේද හටගන්නේ. ඒතර රූපය එතන මේ රූපය ස්වභාවය. එහෙනම් රූපය කියන්නේ සතර මහා ධාතුන්ගේ හැදිච්ච එකක්. රූපය. හරි. ඒතර මෙතන තියෙන රූපය නේද? මුලින් කායික ස්වභාවය. ඊට පස්සේ ඒක හොත්තට දකිද්දි මේක හට ගැනීම නැති මේ දකිද්දි යාට අහු වෙනවා මෙතන තියෙන්නේ රූපය නේද? ඒ රූපය එතකොට කය විතරක් අරගෙන සකස් වෙච්ච එකක් නෙවෙයි රූපය කියලා කියන්නේ. ඒ මෙයා බාහිරත් එක්ක දැන් බලනවනේ හොඳට. ඒතර මේ හටගන්නකොට හටගන්නේ රූපය. රූපය හටගන්නේ කොහොමද? අපි මිලිසලා කතා කරලා තියෙනවා. මහා අත්තිපදෝපම සූත්‍රයේම අපි කතා කළා. ඒක අරගෙන නේ රූපය හටගන්නවා ඇසින් යම් රූපයක් බලද්දී. ඇසින් යම් රූපයක් බලද්දී එතන රූපය හටගන්නවා. රූපාදානස්කන්ධය හටගන්නවා. කනින් යම් ශබ්දයක් අහද්දී එතන රූපාදානස්කන්ධය හටගන්නවා. නාසයෙන් යම් ගඳ සුවඳක් ආග්‍රහණය කරද්දී එතන රූපාදානස්කන්ධය හටගන්නවා. දිවෙන් යම් රසයක් විඳිද්දී එතන රූපාදානස්කන්ධය හටගන්නවා. කයින් යම් පහසක් විඳිද්දී එතන රූපාදානස්කන්ධය හටගන්නවා. මනසින් යම් අරමුණක් දැනගනිද්දී එතන රූපාදානස්කන්ධය හටගන්නවා. එහෙනම් මේ ආයතන හයේම රූපපාදානස්කන්ධය හටගන්නවා. ඒතර අර මුලින් කායික ස්වභාවය දැකපු මේ කෙනාට ඊට පස්සේ ඔන්න තේරෙන්න පටන් මෙතන රූපය තියෙන්නේ. එහෙනම් මේ සකස් වුනේ මෙහෙම. මේ රූපය සකස් වුනේ මෙහෙම. රූපේ හටගත්තේ මෙහෙම. ඒ හටගත් රූපය නැති වෙලා යනවා. හටගත් රූපේ නැති වෙලා යනවා. ඊතර මේ රූපය ඔස්සේ දැන් අර ඉස්සලා කිව්වනේ මහත්පද සූත්‍රෙහිම කිව්වේ දැන් ආධ්‍යාත්මික ඇස බිඳලා නැත්තම් බාහිර රූපය ඇස ඉස්සරහට ඇස ආපාතණය වෙනවා නම් ඒකට මානසිකාරයක් යමුනා නම් හරි ඒ මානසිකාරය යමුනාට පස්සේ අන්න විඥානය පිහිටනවා ඇසි අන්නේ විඥානය පිහිටනකොට එතන ස්පර්ශය දුන මෙන්න අන්න එතන රූපය දැක්කා අන්නේ විඥානයේ පිහිටේ උගේ යම් රූපයක් ඇද්ද ඒක රූපාදානස්කන්ධයයි කියලා. හරි. ඊන් පස්සේ ආධ්‍යාත්මය කන බිඳිලා නැත්තම් බාහිර ශබ්දයක් කනේ ආපාතනය වෙලා නම් ඒකට මානසිකාරය යොමු වෙලා නම් ඒතර විඥානය පිහිටනවා කනේ. අන්නේ විඥානයේ පිහිටේ උගේ යම් රූපයක් ඇද්ද එතන රූපාදානස්කන්ධයයි.
මේ විදිහට මේ ආයතන හයේම සකස් වෙන රූපය ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. ඔන්න එක අහු වෙනවා. ඒතර මේක අහු නොවීම තමයි ප්‍රශ්නේ. මේක අහු වෙනවා නම් හරි. එතකොට ඒ මොහොතේ ඒ කෙනාගේ යම් විඳීමක් හට ගන්නවද? අර ඇසින් දක්න රූපී ඔස්සේ. ඇසින් රූපයක් දැකලා ඒ රූපී ඔස්සේ යම් සැප විඳීමක් හෝ වේවා, දුක් විඳීමක් හෝ වේවා, දුක් සැප රහිත විඳීමක් හෝ වේවා. කනින් ශබ්දය අහලා යම් සැප දුක් උපේක්ෂා යම් විඳීමක් හට ගන්නවද? නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනකොට ඒ මොහොතේ යම් සැප දුක් උපේක්ෂා විඳීමක් හට ගන්නවද? දිවෙන් රසය විඳිද්දී ඒ මොහොතේ යම් සැප දුක් උපේක්ෂා විඳීමක් හට ගන්නවද? කයින් පහසක් ලබද්දී ඒ මොහොතේ යම් සැප දුක් උපේක්ෂා විඳීමක් හට ගන්නවද? මනසින් අරමුණක් දැනගනිද්දී ඒ මොහොතේ යම් සැප දුක් උපේක්ෂා විඳීමක් හට ගන්නවද? එය වේදනා උපාදානස්කන්ධයයි. බලන්නකො එතන රූපේ හැදුනා. රූපාදානස්කන්ධය මේ ආයතන හයේම. දැන් වේදනා උපාදානස්කන්ධය. වේදනා උපාදානස්කන්ධය. ඉන්පස්සේ මේ ඇසින් රූපේ දකිද්දී ඒ රූපාදානස්කන්ධය හටගත්තා. ඒ රූපේ යම් හඳුනාගත්තාද? යම් හඳුනා ගැනීමක් ඇති වෙනවාද ඒ මොහොතේ ඒ රූපය ගැන? එම්පස්සේ කනට ඇහෙන ශබ්දය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස, මනසට තියෙන අරමුණු, මේවා හඳුනා ගන්නවාද ඒ මොහොතේ? එතන තියෙන්නේ සංඥා උපාදානස්කන්ධය. කොයි මොහොතද මේක හටගන්නේ? ඇසට රූපයක් යොමු වෙන මොහොතේ. ඇසින් රූපේ දකින මොහොතේ. ඇසේ විඥානයේ ඇසේ සකස් වෙන මොහොතේ. කනින් ශබ්දයක් අසන මොහොතේ. හරි? තව විදිහට කියනවා නම් කනේ ස්පර්ශය හැදෙනකොට, නාසයේ ස්පර්ශය හැදෙනකොට, කයේ ස්පර්ශය හැදෙනකොට, මනසේ ස්පර්ශය හැදෙනකොට, ඒ මොහොතේ ඒක හඳුන ගන්නවද? ඒක සංඥා උපාදානස්කන්ධයයි. ඒ මොහොතේ ඒ රූපය ගැන යම් චේතනාවක් හට ගන්නවාද? ඒ ශබ්දය ගැන යම් චේතනාවක් හට ගන්නවාද? ගඳ සුවඳ ගැන යම් චේතනාවක් හට ගන්නවාද? රසය ගැන යම් චේතනාවක් හට ගන්නවාද? ඒ පහස ගැන යම් චේතනාවක් හට ගන්නවාද? ඒ අරමුණ ගැන යම් චේතනාවක් හට ගන්නවාද? ඒ මොහොතේ ඒ චේතනාව සංස්කාර උපාදානස්කන්ධයයි. ඒ මොහොතේ ඒ කෙනාගේ ඇසේ විඥානය හටගත්තාද? කනේ හටගත් විඥානය හටගත්තාද? නාසයේ විඥානය, දිවේ කයේ මනසේ විඥානය හටගත්තාද? ඒ විඥානය විඥාන උපාදානස්කන්ධයයි. මේ තමයි පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධය වදකෙක්. මේ පංච උපාදානස්කන්ධයේ වදකෙක්. බුදුරජාණන් වහන්සේ දැක්කේ වදකෙක් විදියට. වදකී උපස්තනෙක්. ඇයි මේ පංච උපාදානස්කන්ධය තමයි අපිට වද දෙන්නේ. මේ ජීවිතෙත් කෙලවරක් නැති දීර්ඝ සසර ගමන හදන්නෙත් මේ පංච උපාදානස්කන්ධයටම පැතිලා. මේ ටික පිළිබඳ අනවබෝධය නිසා, අවබෝධයක් නැති නිසා අපි මේ දීර්ඝ සසර ගමන ගෙවාගෙන ඉන්නේ.
මේකෙන් නිදහස් වෙනවා නම් නිදහස් වෙන්න තියෙන මේ ටික අවබෝධ කරලා. අවබෝධ නොවන්නේ. ඒතර මේකේ තියෙන භයානකම මොකක්ද? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ටිකට තියෙන චන්දරාගය. ඔන්න ඊළඟ එක්කෙනා කවුද? චට්ටෝ අන්තර චරු වදකෝ උක්කිත්තාසිකෝති කෝ භික්කවේ චන්දරාගස්සීතං අධිවචනං. ඔන්න 6 වෙනි වදකයා. 6 වෙනි වදකයා තමයි කවුද? මේ ටික කෙරෙහි තියෙන චන්දරාගය. ඒකත් වදක. ආපහු මේ සසර ගමන හදනවා. රූපයට තියෙන චන්දරාගයම වේදනාවට තියෙන චන්දරාගය සංඥා සංකාර විඥාන මේ ටිකට තියෙන චන්දරාගය විසින්ම ආපහු සසර ගමන හදනවා. වදකෙක්. අපිට වගේ වගක් නෑ. එතකොට මේ බලන්නකො අපිට ධර්මයේ තුල කියා දෙන්නේ. එතකොට මේක වදකෙක් විදිහට දකින්න. වදකෙක් විදිහට දකිමින් මේක යථාර්ථය. දැන් මේක වදකෙක් නොවන්න නම් දැන් මෙතන පලා යනවා කියලා තියෙනවා. දැන් අර වදකේ පස් දෙනා කියපුවාම ඒ වදකියුන්ට බයි පලා යනවා. එතන මේ ටික දුවන්න අපිට මේ කකුල් දෙකෙන් කොහෙද දුවන්නද? එතන මේ උපමාවක් බුදුරජාණන් දේශනා කරන්නේ මේ පලා යනවා කියලා කියන්නේ මේකේ තියෙන යථාර්ථය තේරුම් ගන්නවා. රූපේ යථාර්ථය මොකක්ද? රූපේ යථාර්ථය තමයි සකස් වෙන දේ ඒ මොහොතේ නැති වෙලා යන එක. හේතුප්‍රත්‍යයෙන් හටගන්න රූපය හේතු නැතිවෙනකොට නැති වෙන එක. ඒක යථාර්ථය. හේතුප්‍රත්‍යයෙන් හටගන්න වේදනාව හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඒක යථාර්ථය. අපි ගොඩක් පහුගිය දේශනාවල කතා කරලා තියෙනවා. එතකොට ඒ දකින්න මොකද්ද? රූපේ අනිත්‍ය. හේතු හැදෙනකොට සකස් වෙන රූපය හේතු නැති වෙලා යනකොට නැති. කොයි මොහොතේ සකස් වෙන්නේ රූපය? රූපේ සකස් වෙන්නේ අර තිබ්බේ අජ්ජත්තිකං චේවාවසෝ චක්කුං අපරිපින්නං හෝති. බාහිරාච රූපා ආපාතං ආගච්ඡති. තජ්ජෝ සමන්නාහාරෝ හෝති. යන් තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. එතකොට ආධ්‍යාත්මික ඇස බිඳිලා නෑ. බාහිර රූපයේ ඇසේ ආපාතනේ වෙලා ඒකට මනස්කාරය යොමු වෙලා. හරි. අන්නේ මොහොතේ ඒ විඥානය පිහිටනවා ඇසේ. චක්කු විඥානය. ඒ කියන්නේ මේ රූපය දැනගැනීමේ සිත හට ගන්නවා. මේ හට ගන්නකොට ඒකට කියනවා අපි චක්කු විඥානය කියලා. අන්නේ මොහොතේ ඒ තුන එකතු වුණා ස්පර්ශය හැදුනා. එතකොට ඔන්න රූපාදානස්කන්ධය හැදුනා. අන්න රූපාදානස්කන්ධය සකස් වුණා. එතකොට ඒ සකස් වෙච්ච රූපාදානස්කන්ධය මොතෙම නිරුද්ධ වෙනවා. එතකොට මේ කය කියන්නේ එකක් විතරයි. ඒ සකස් වෙච්ච වේදනා උපාදානස්කන්ධය මොතෙ නිරුද්ධ වෙනවා. මේක යම් විදීමක් හටගත ඒ මොහොතේක නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශය හැදෙනකොට ස්පර්ශය නිසා විදීම හටගන්නේ. ස්පර්ශයේ මොහොතින් ස්පර්ශය වෙනස් වෙනවා. ඇසයි රූපයයි විඥානය එකතු වීම ස්පර්ශය කියලා කියන්නේ. කනයි ශබ්දයයි විඥානය එකතු වීම, නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වීම, දිවයි රසයයි විඥානය එකතු වීම, කයයි පහසයි විඥානය එකතු වීම, මනසයි අරමුණුයි විඥානය එකතු වීම ස්පර්ශය කියලා කියන්නේ. එතකොට ඒ ස්පර්ශය නිතිද අනිත්‍යද? ඒක අනිත්‍යයි. ඒක මොහොතින් අනිත්‍ය වෙලා යනවා. හරි. ඒ මොහොතින් අනිත්‍ය වෙනකොට ඒ ස්පර්ශය අනිත්‍ය වෙනවා. එහෙනම් ඒ ස්පර්ශී ප්‍රත්‍යයෙන් හටගන්න යම් විඳීමක් ඇද්ද? ඒක අනිත්‍ය වෙලා යනවා. එහෙනම් ඔන්න වේදනා උපාදානස්කන්ධයේ ස්වභාවය මොකද්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා. හේතු නැතිනකොට නැති වෙලා යනවා.
සංඥාව ස්පර්ශය නිසාමයි සංඥාව හටගන්නෙත්. හේතුප්‍රත්‍යයෙන් හටගන්න සංඥාව හේතු නැතිකොට නැති වෙලා යනවා. සංස්කාර ස්පර්ශපත්‍යයෙන්ම හටගත් සංස්කාරයත් චේතනාවත් එහෙනම් හේතුප්‍රත්‍යයෙන් හටගන්න දේ හේතු නැතිකොට නැති වෙලා යනවා. ඒ ස්වභාවය. විඥානේ අර මනසකාරී ප්‍රත්‍යයෙන් තමයි විඥානේ හටගත්තේ මොහොතේ. මනසකාරී යොමු වුණාද විඥානේ හටගත්තා. මනසකාරී යොමු වුණාද විඥානේ හටගත්තා. ඒ විඥානය ෂණිකව නැති වෙලා යනවා. හටගන්න විඥානය නිරුද්ධ වෙලා යනවා. එහෙනම් ඔන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥානවල ඇත්ත ස්වභාවය තමයි මොකද්ද? හටගන්න දේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා. අනිත්‍ය. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඒක ස්වභාවය අනිත්‍යය. අනිත්‍යදී අයිති දුකට සැපට නෙමෙයි දුකට. ඒක ඒ අනිත්‍ය දේ තියෙන ලක්ෂණයක්. දුක්ඛ ලක්ෂණය. ඒක හායි හුයි ගාලා කෑ ගහලා විඳින දුකක් නෙවෙයි. ඒක දුක්ඛ ලක්ෂණ. ඒක අනිත්‍යයේ සංකතේ ස්වභාවයක්. ඒක දුක්ඛ ලක්ෂණය. තමන්ට එතකොට තමන් තමන්ට ඕමනා විදිහට පවත්වන්න බෑ ඒක. හරි? ඒක දුක්ඛ ලක්ෂණයක්. ලක්ෂණින් යුක්තයි. එතකොට මේ අනිත්‍ය වූ දුක්ඛ දේ ස්වභාවය මොකක්ද? ඒක තමන්ට ඕන විදිහට තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි බව. ඒක ආත්මයක් නෑ එතන. ඒක මම කියලා ගන්න දෙයක් නෑ එතන. එහෙනම් ඒ රූපේ හේතු හට ගන්නකොට හටගන්න හේතු නැතිනකොට නැති වෙන රූපයක් නම් හේතු සකස් වෙනකොට සකස් වෙන හේතු නැතිනකොට නැති වෙන විඳීමක් නම් හේතු සකස් වෙනකොට සකස් වෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන සංඥාවක් නම් ඒ විදිහේ සංස්කාරයක් නේද විඥානයක් නම් ඒක ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහේම මමක් නෑ. මම කියලා ගන්න දෙයක් නෑ එතන. එතන මගේ කියලා ගන්න දෙයක් නෑ. එතන මගේ ආත්මය කියලා මට ඕන විදිහට මගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා ගන්න දෙයක් එතන නෑ. එතන අනාත්මී ස්වභාවයක් තියෙනවා. එහෙනම් ඔන්න අනිත්‍ය ස්වභාවයක් එතන තියෙනවා. දුක් ස්වභාවයක් තියෙනවා. අනාත්ම වූ ස්වභාවයක් තියෙනවා. ආත්මයෙන් බැහැර ස්වභාවයක් තියෙනවා. ඒක තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධී යථා ස්වභාවය. ඒතර ඒක දකින්න මොකක්ද දකින්න ඕනි? ඒක තේරුම් ගන්න නම් ඒ ටික අවබෝධ කරගන්න මොකක්ද දකින්න ඕනි? දකින්න ඕනේ හට ගන්න දේ වෙනස් වෙන ස්වභාවය. හට ගන්න එක නැති වෙලා යන ස්වභාවය. ඒකට තමයි ප්‍රඥාව කියලා කිව්වේ. ඒක තමයි උද්‍යත්ත ගාමිනිය පඤ්ඤාය සමන්නාගතෝ කියලා කිව්වේ. උදය සහ වැය දැකීම, හට ගැනීමත් නැතිවීමත් දැකීම. ඒතර මේක ප්‍රඥාවෙන් දකින දෙයක් මිසක් ඇසින් දකින දෙයක් නෙවෙයි. නුවණින් දැන් හිතින් දකින දෙයක්වත් නෙවෙයි. හරි? කල්පනා කරලා දකින දෙයක්වත් නෙවෙයි. එහෙනම් ප්‍රඥාවෙන් දකින දෙයක්. ප්‍රඥාවෙන් දකින දෙයක්. ඒක නිසා පින්වත්නි හොඳට තේරුම් ගන්න. ඒතර මෙන්න මේ ටික නොදැනීම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ හැදෙන්නේ. ප්‍රශ්නේ දිග්ගැසි යන්නේ. යම්කිසි මේ ටික හොඳට දකින්නවා නම් අන්නේ ඒ යථා ස්වභාවය අර දැන් මේක වදකිය පස් දෙනෙක් කියලා දකින්න අපිට මේක වදකියෙක් නෙවෙයිනේ. දැන් අතන අර මේ පටවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයනුත් අපිට සර්පයෝ නෙවෙයි. අපි ආදරෙන් බැලඳගෙන ඉන්නේ ওই ටික තමයි. අපි සර්පය විදිහට දැකලා නැහැ. දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයත් අපි වදක විදිහට දැකලා නැහැ. අපි මේ ටික තමයි ආදරෙන් බැලඳගෙන ඉන්නේ මම කියලා. මේ ටික තමයි පතන්නෙත් අපි. සතුටින් පිළිගන්නෙත් මේ ටිකමයි. බුදුරජාණන් දේශනා කරන වදකියෝ විදිහට දකින්න. වදකියෝ විදිහට දැක්කට පස්සේනේ
බය උපදිලා දුවන්නේ. එහෙනම් දුවනවා කියලා මෙතන පලා යනවා කියලා කියන්නේ මොකද්ද? මේ ටිකට තියෙන ඇල්ම දුරු කර ගන්නවා කියන එක. ඇල්ම තමයි ප්‍රශ්නේ. ඇල්ම මොකද්ද? චන්දරාගය. ඔන්න ඊළඟ එක තමයි ඒතකොට චන්දරාගය. ඒ චන්දරාගයයි මේකට හේතුව කියලා. මේ ටික දිගින් දිගට සකස් වී යන්නේ මේ චන්දරාගය නිසායි කියලා තේරුම් ගත්තාම චන්දරාගයත් යා දකින්නවා 6 වෙනි අභ්‍යන්තරී හැසිරෙන වදකයා විදියට. චන්දරාගයත් වදකෙක් විතකොට. ඉන්පස්සේ බුදුරජාණන් දේශනා කරන්නේ සුඤ්ඤෝ ගාමෝතිකෝ භික්කවේ චන්නේතං අජ්ජත්තිකානං ආයතනං අදි වචනං. දැන් මෙහෙම හොඳට මේ පංච උපාදානස්කන්ධය හොතට එයා තේරුම් ගන්න උත්සාහ කරනකොට මේක වදකී කොට දකිනකොට මෙයා දකිනවා මේක නම් සකස් වෙන්නේ කොහෙද? සකස් වෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වේ මේක හැදෙන්නේ ඇසේ. කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. ඔන්න ඊළඟ අර හිස් ගම සුඤ්ඤෝ ගාමෝතිකෝ භික්කවේ චන්නේතං අජ්ජත්තිකානං ආයතනං. මේ හිස් ගම තමයි මොකක්ද? ආධ්‍යාත්මික මේ ආයතන 6. ආධ්‍යාත්මික ආයතන 6 තමයි මේ හිස් ගම. එතකොට ඔන්න දැන් ඊළඟට අහු වෙනවා අර ටික. මොකද්ද? එහෙනම් මේ ආධ්‍යාත්මික ආයතන 6 තමයි මේ ටික හැදුනේ. බලනවා ආධ්‍යාත්මික ආයතන 6 එතකොට ඒ කියන්නේ නොසෙස්සූ දෙයක් තියනවාද? දකින්නවා. ඇස. දැන් ඇසේ නම් පංච උපාදානස්කන්ධය හැදෙන්නේ. ඇස එතකොට කොහොම එකක්ද? ඇස සකස් වුණේ කොහොමද කියලා බලනවා. ඇස සකස් වුණේ නාම රූප නිසා. ඇස හැදුනේ ඇස නම් වූ ආයතනය හැදුනේ නාම රූප නිසා. නාම කිව්වේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. රූප කියලා කිව්වේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. අන්න ඒ ටික තිබුණු තැන, තියෙන සකස් වෙන තැන, ඒ ටික එකතු වෙන තැන ඇස නම් වූ ආයතනය හැදෙනවා. ඒව කොහොම ඒවද? වේදනාව නිතිකද අනිත්‍යකද? අනිත්‍ය එකක්. ස්පර්ශය තියෙනකොට තියෙන එකක්. ස්පර්ශය නැති වෙනකොට නැති වෙන එකක්. සංඥාව ස්පර්ශය තියෙනකොට තියෙන, ස්පර්ශය නැති වෙනකොට නැති වෙන එකක්. වේදනා, සංඥා, චේතනා ස්පර්ශය තියෙනකොට තියෙන, ස්පර්ශය නැති වෙනකොට නැති වෙන එකක්. වේදනා, සංඥා, චේතනා, ස්පර්ශයත් නිත්‍ය එකක් නෙවෙයි. ස්පර්ශය කියලා කියන්නේ ඇසයි රූපයයි විඥානය එකතු වෙනකොට හැදෙන එකක්. ඒ ටික වෙන වෙනකොට නැති වෙලා යන එකක්. ඇසයි රූපයයි විඥානය එකතු වීම ස්පර්ශයයි. ඒක එකතු වෙලා තියෙන්නේ නැහැ හැම වෙලාවෙම. හරි? ඒක ශනිකව ඒක වෙනස් වෙනවා. ඇසයි රූපයයි විඥානය එකතු වීම ශනිකව වෙනස් වෙනවා. දැන් ඇසින් රූපේ දකින්න විඥාන හයක් නැහෙනේ. ඇසේ විඥානේ පිහිටද්දි කනේ විඥානේ පිහිටන්නේ නැහැ. හරි? අපිට රූපේ ඇසින් රූපේ පේන මොහොතේ ඒ ෂණයේ කනින් ශබ්දය ඇහෙන්නේ නැහැ. ඇයි? ඇසේ විඥානේ පිහිටනකොට කනේ විඥානේ පිහිටන්න බෑනේ. එහෙනම් ඒ ඇසේ ස්පර්ශයේ තියෙන තාමත්ම ෂණික මොහොතක ඒ ෂණයෙන් එක වෙනස් වෙලා යනවා ස්පර්ශය. එහෙනම් ස්පර්ශය කියන්නේ නිත්‍ය එකක් නෙවෙයි. ඇසයි රූපයයි විඥානය එකතු වීම ස්පර්ශයයි. ඒක ෂණිකව නැති වෙලා යන එක. ස්පර්ශය හට ගන්නවා නැති වෙනවා. වේදනා, සංඥා, චේතනා, පස්ස ඒ ටිකම මොහොතක හට ගන්න, ඒ මොහොතෙම නිරුද්ධ වෙන දේවල්. මානසිකාරය වේගින් වෙනස් වෙනවානේ. වේගින් මානසිකාරය වෙනස් වෙනවානේ.
එනම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මේවා වේගින් වෙනස් වෙන දේවල්. නිත්‍ය දේවල් නෙවෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ මේවත් මේක ස්වභාවයක්නේ. ඒ ස්වභාවයේ හට ගැනීමක් තියෙන නැතිවීමක් තියෙනවා. තද බව ඒක තද බව කියන එක මේ දෙයක් නෙවෙයි. ඒක ස්වභාවයක්. ආපෝ භාවය කියන එක දෙයක් නෙවෙයි. වතුර නෙවෙයි ආපෝ භාවය කියලා කියන්නේ. ඒක ස්වභාවයක්. ගලාන යන ස්වභාවයක්. තේජෝ කියලා කියන්නේ උණුසුම් සිසිල් ස්වභාවයක්. ඒක මේ දැන් මේ උණුසුම දැනෙන්නේ අපිට උණුසුම දැනෙන උණුසුම තව මොහොතකින් ඒ සැනියම නැති වෙලා යනවා නේ. නැති වෙන්න පුළුවන් නේ. ඒක අපිට දැනෙන මොහොතක්. ඒක ක්ෂණිකව නැති වෙලා යනවා. වායු ස්වභාවයත් එහෙමයි. ඒතර මේවා නිත්‍ය දේවල් නෙවෙයි. අනිත්‍ය වූ දේවල්. එහෙනම් මේ අනිත්‍ය වූ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ නාම රූප වලින් සකස් වෙනවා ඇස. එහෙනම් ඒක නිත්‍ය එකක්ද? නෑ. ඒක අර ඇසින් රූපයේ දකින මොහොතේ ඇස කියන මේ යම් දැන් බාහිර රූපයක ඒ ඡායාව පතිත වෙනවනේ යම් උපවත් වූ පෘෂ්ඨයක. ඒක උපවත් වූ පෘෂ්ඨයක්. ඒ පෘෂ්ඨේ පතිත වෙද්දී හරි ඒ පෘෂ්ඨේ පතිත වෙන මොහොතේ ඒ පතිත වුණා කියලා සිත හට ගන්නවා. අනේ ඒක තමයි ඇසයි රූපයයි විඤ්ඤාණය එකතු වීම කියන සිද්ධිය. ඒ මොහොතේ අන්න ඇස නම් වූ ආයතනෙ හැදුණා. ආයතනික කෘත්‍යයක් එතන තියෙනවා. එහෙනම් ඒ ආයතනික කෘත්‍ය ඒ මොහොතේ ඒ ආයතනෙ හැදිලා ඒ මොහොතම නිරුද්ධ වෙනවා. කනත් ඒ මොහොතේ සකස් වෙලා ඒ මොහොතම නිරුද්ධ වෙනවා. නාසය දිවකය මනස ඒ මොහොතේම සකස් වෙලා ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. එහෙනම් මේ ආයතන 6 ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන දේවල් මේවා ස්ථිර වූ පැවැත්මක් තියෙන දේවල් නෙවෙයි. මේවල තියෙන්නෙත් හට ගන්න දේ මේ මොහොතේ නැති වෙලා යන දේ. ඒ නිසා මේවා මගේද? නැහැ. මට අයිතිකාරයෝ නැහැ. ඒකනේ අර නතුම්හාක කියලා සූත්‍රයක් තියෙන්නේ. මේ පොත් වහන්සේගම තියෙනවා සංයුත්නික 4ෙම නතුම්හාක සූත්‍රය. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් බික්කවේ නතුම්හාකං තම්පජහත. මහන්නේ යමක් නුබලාගේ නොවේ නම් ඒව අතහැරලා දාපල්ලා. යම් බික්කවේ නතුම්හාකං තම්පජහත. යමක් නොවේ නම් ඒක අතහරින්න කියනවා. කිංච බික්කවේ නතුම්හාකං අන්න මොකක්ද නුඹලගේ නොවන්නේ? චක්කුම් බික්කවේ නතුම්හාකං මහන්නේ ඇස නුඹලගේ නෙවෙයි. ඒක අතහරින්න කියනවා. තම්පජහත. රූපානතුම්හාකං සෝතම් බික්කවේ නතුම්හාකං තම්පජහත. මහන්නේ මේ කන නුඹලගේ නෙවෙයි ඒක අතහරින්න කියනවා. ගානම් බික්කවේ නතුම්හාකං තම්පජහත. මේ නාසය නුඹලගේ නොවේ යුක අතහරින්න කියනවා. ජීවහා බික්කවේ නතුම්හාකං තම්පජහත. මේ දිව නුඹලාගේ නොවේ අතහරින්න. කායෝ බික්කවේ නතුම්හාකං තම්පජහත. මහන්නේ මේ කය නුඹලගේ නෙවෙයි යුක අතහරලා දාපල්ලා. මනෝ බික්කවේ නතුම්හාකං තම්පජහත. මහන්නේ මේ මනස නුඹලගේ නෙවෙයි යුක අතහරලා දාන්න. ඒක අතහරින්න කියනවා ඒ ටික. බුදුරජාණන් දේශනා කරනවා ඒ දේ අතහැරියාට පස්සේ නුඹලට බොහෝ හිතසුව පිණිස පවතිනවා කියනවා. හිතාය සුඛාය භවිෂ්‍යති. ඒ තමන්ගේ නොවන දේ අතහැරලා දැම්මට පස්සේ අතහැරලා දැම්මොත් එහෙම හිතසුව පිණිස පවතිනවා කියලා බොහෝ කාලයක්. අපිට මේ ඇස මමම වෙලා මගේම වෙලා කන නාසය දිවකය මනස මට මමම වෙලා මගේම වෙලා මේ ටික. හැබැයි මේ ටික මම කියලා ගන්න දෙයක් මේ ටිකේ නෑනේ. ඇයි හේතු වලට අනුව හැදෙලා හේතු නැතිකොට නැති වෙලා යන දෙයක්. ඒතර කොහෙද මම ඉන්නේ? ඒතර කොහෙද මගේ දෙයක් තියෙන්නේ?
කනනාසය දිවකය මනස හේතු සකස් වෙනකොට සකස් වෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන දෙයක්. එතන කොහෙද මම ඉන්නේ? මගේ දෙයක් කොහෙද එතන තියෙන්නේ? මගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් එතන තියෙන්නේ කොහෙද? එහෙනම් මේක යථා ස්වභාවය හොඳට තේරුම් ගන්න කියනවා. මේ ආයතන හයේ. එතකොට මේ ආයතන හය ඔන්න එතකොට නම් ආයතන හයේ දැන් අපි කවුරු හරි විඳිනවද ඇස? ඇස විඳින්න පුළුවන් විඳින කෙනෙක් නැහැ. හුදකලාවේ ඇස විඳින්න පුළුවන්ද ඔබට? බෑ. ඇයි බැරි? රූපයක් යොමු වෙන්නේ නැතුව ඇසට රූපයක් යොමු වෙන්නේ නැතුව ඇස කොහොමද විඳින්නේ? එහෙම විඳින්න බෑ. හිස් එකක්. කාට හරි පුළුවන් ද කන විඳින්න? බෑ. ශබ්දයක් යොමු වෙද්දී ශබ්දයත් එක්ක කන විඳීමට ගන්නේ. එතකොට කන විඳින්න බෑ අපිට. කන විඳින කෙනෙක් නෑ. ඒක හිස් එකක්. නාසය දිවකය මනස අපිට විඳින්න බෑ කාටවත්. හුදකලාවේ. ඒවා බාහිර එකට ලැබෙන අරමුණුත් එක්ක හැදෙන ඒවා. එතකොට තමයි ඒක වින්දනය හටගන්නේ. මෙතන ඇස විඳින කෙනෙක් නෑ, කන නාසය දිවකය මනස විඳින. මේ ඔක්කොම හිස් දේවල්. වට අයිතිකාරයෝ නෑ. ආත්ම භාවයකින් තොරයි. අනාත්මීය ස්වභාවයක් තියෙනවා. හිස්. එතකොට මේවා හිස් බව තේරෙන්නේ කොහොමද? මේ හිස් ඇස කන නාසය දිවකය මනස මේ හිස් දේවල්. මේක පාළු ගමන. එතකොට පාළුවට කියපු ගමක් මේක. හරි. දැන් මේ ඇසට් දැන් ඒ ගම පහරන හොරු එනවා. හොරු තමයි මොකද්ද? ඇසට ලක් වෙන ඇස නම් වූ ආයතනට ගෝචර වන රූප. ඒ හොරු. කන නම් වූ ආයතනයට ගෝචර වෙන ශබ්ද. ඒ තමයි හොරු. අර හිස් ගම පහරන හොරු. හරි. හිස් ගම පහරන හොරු ටික. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු. ඒ තමයි හොරු. චක්කුත චේපි නං භික්කවේ පණ්ඩිතෝ ව්‍යක්තෝ මේධාවී. මහන්නේ මේ ඇස ගැන හොඳට නුවණින් කල්පනා කරන නුවණැති කෙනා. පණ්ඩිතයා. මේධාවී. බුද්ධිමත් කෙනා. හොඳට පරීක්ෂා කරලා බලනවා කියනවා. ඇසේ ස්වභාවය. මොකද ස්වභාවය? රිත්තකඤ්ඤේව කායති. මේක හිස් එකක්. තුච්ඡකඤ්ඤේව කායති. මේක කිසිවක් නැති එකක්. මේක ගත යුතුක් නැහැ. ශුන්‍යකඤ්ඤේව කායති. මේක ශූන්‍ය එකක්. අන්නර ඇස පිරික්සා බලනකොට අර බුද්ධිමත් කෙනාට, ප්‍රඥාවන්ත කෙනාට තේරෙනවා කියනවා මේක ඇස කියන්නේ හිස් එකක්. ශූන්‍ය එකක්. අපිට මේකේ හරයක් තේරුණාට මේ ඇසේ අපිට ඇස වෙන් කරලා ගන්නවත් බෑනේ. ඇස වෙන් කරලා ගන්නකොට ඇසක් අහුවෙන්නේ නැහැ. ඇයි? හට ගන්න තියෙන්නේ නැති වෙලා. රූපයක් යොමු වෙනකොට හටගන්න ඇස, රූපය ආපාතන වෙනකොට ඒ මොහොතේ සකස් වෙන ඇස නැති වෙලා. එන එක හිස්. ඇස කියන දෙයම හිස්. ඒකම කියන්නේ බුද්ධිමත් කෙනාට, ප්‍රඥාවන්ත කෙනාට තේරෙනවා කියනවා පණ්ඩිතෝ ව්‍යක්තෝ මේධාවී උපපරික්කති. එයා හොඳට පිරික්සා බලනකොට යාට තේරෙනවා රිත්තකඤ්ඤේව කායති. මේක රික්ත වූ, මේක කිසිවක් නැති එකක්. තුච්ඡකඤ්ඤේව කායති. මේක හිස් එකක්. ශුන්‍යකඤ්ඤේව කායති. මේක ශූන්‍ය එකක්. කන සම්බන්ධෙමුත් එහෙමයි. නාසය, දිවකය, මනස මේ සියලු දේ සම්බන්ධයෙන් හොඳට බුද්ධිමත් ප්‍රඥාවන්ත කෙනාට තේරෙනවා හිස් දේවල්.
මේවල ගත යුත්තක් නැහැ. අපිට තමයි මේ ඇස කන නාසය මේ අපිට ඔක්කොම දැන් දැන් මට ඇස තියෙනවා. දැන් අපිට බුද්ධිමත් නුවණින් කල්පනා නොකරන කෙනාට ඇස තියෙනවා. එයාට දිගින් දිගට පවතින ඇස තියෙනවා. ඒ හිස් නෑ යාගේ. කර්ණාසය දිවකයි මනසේ යාට දිගින් දිගට පවතින ඒවා දේවල් තියෙනවා. ඒවා හිස් නෑ. හරි බුද්ධිමත් කෙනාට දිගින් දිගට පවතින ඇසක් තියෙන්නේ නැහැ. එයා දකිනවා මේක හේතු තියෙනකොට තියෙන හේතු නැති වෙන එකක්. බුද්ධිමත් කෙනා දකිනවා කර්ණාසය දිවකයි මනස හේතු සකස් වෙනකොට සකස් වෙන මොකද හේතු නාම රූප නම් වූ හේතු සකස් වෙනකොට සකස් වෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන එකක්. නැති වෙලා යන දේවල් කියලා. එහෙනම් හොඳට ඔන්න ඒ ඇස කර්ණාසය දිවකයි මනස සම්බන්ධයෙන් ඒ විදිහට දකින්නට ඊන් පස්සේ බුදුරජාණන් දේශනා චෝරා ගාම ඝාතකෝතිකෝ භික්කවේ චන්නේතම් බාහිරාණං ආයතනං අදිවචනං. එතකොට මේ බාහිර ආයතන දැන් මේ අර ගම්පහර හොරු ටික තමයි අර ඇස කන නාසය දිවකයි මනසට යොමු වෙන බාහිර ආයතන. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු. චක්කු භික්කවේ හඤ්ඤති මනාප අමනාපේසු රූපේසු. දැන් ඇස පෙළනවා කියනවා. අර මනාප අමනාප රූප වලින්. අර හිස් ගමට ඇවිල්ලා පාළුවට ගියපු පාළු ගමට ඇවිල්ලා අර ගම් පහරන හොරු ටික ඇවිල්ලා ඒ ගම විනාශ කරනවා. පෙළනවා. අර හිස් වූ ශූන්‍ය වූ තුච්ඡ වූ ඒ ඇසට එනවා රූපය. කොවෙනි රූපද? මනාප අමනාප රූප. මනාප අමනාප රූපේසු. මනාප කියන්නේ මනාපය හටගන්න අමනාපය හටගන්න රූප. ඒ මනාපය අමනාපය හට ගැනීමම ඇස පිළීමක්. අර ගම පැහැරීමක්. හිස් ගම පැහැරීමක්. කනට එනවා මනාප අමනාප හටගන්න ශබ්ද. නාසයට එනවා මනාපය අමනාපය හටගන්න ගඳ සුවඳ. දිවට එනවා මනාපය අමනාපය හටගන්න රස. කයට එනවා මනාපය අමනාපය හටගන්න පහස. මනසට එනවා මනාපය අමනාපය හටගන්න අරමුණු. මේ වලින් මනාපය අමනාපය හට ගැනීමම මේවා පිළීමක්. අර ගම පහරනවා ඇවිල්ලා. එතකොට මේ ඇසින් දකින රූපය මොන රූපයක් වුණත් හොඳ රූපයක් වුණත් නරක රූපයක් වුණත් මොන රූපේ දැක්කත් ඒකෙන් හටගන්නේ මොකක්ද? ඒක අදාළ නැහැ. මොන රූපේ හටගත්තා. එතන තියෙන්නේ මනාපයක් හෝ අමනාපයක්. ඒ රූපේ. ඒතර මනාපයක් හෝ අමනාපයක් නම් රූපය ඔස්සේ ඇසෙන් දකින රූපය ඔස්සේ හටගන්නේ. ඒක ඇස පෙළනවා. අර ගම් පහරන හොරෙක් අර ගම පහරනවා. කනට ඇහෙන ශබ්දේ මොන ශබ්දයක් වුණත් එතන මනාපයක් හෝ අමනාපයක් හටගන්න පුළුවන්. මනාපයක් හටගත්තත් අමනාපයක් හටගත්තත් අර ගම් පහරන හොරෙක් ඇවිල්ලා අර ගම පහරනවා. කන පෙළෙනවා. ඕක නෙවෙයි අපේ ජීවිතේ. ඕක තමයි අපේ ජීවිතේ වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ බලන්නකො එතකොට මේක හොඳට මේක නුවණින් කල්පනා කරනකොට මේවල හටගන්න ස්වභාවය නැති වෙන ස්වභාවය මේ යථා ස්වභාවය හොඳට කල්පනා කරනකොට මේවා මේ විදිහේ හිස් තුච්ච වූ දේවල් කියලා තේරෙන්නේ නැත්තම් මේවා තමයි අපිට අපි ආතරින් වැළඳගෙන ඉන්නේ. අපිට මහා දේවල් වෙලා තියෙන්නේ. ඇසට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසය දැනෙන ගඳ සුවඳ. අපි හොයන්නෙත් මේවා නෙවෙයිද? දිවට දැනෙන රස, කයට දැනෙන පහස,
මනසට තියෙන අරමුණු මේවා නෙවෙයි අපි හොය යන්නේ. මේවා නෙවෙයි අපි මහා දේවල් විදිහට හොය යන්නේ. ඒතර මේවා හොය යාම තුලම නෙවෙයිද? දැන් මේක යථාර්ථය නොදැනීම තුල නෙවෙයිද? මේවල මහා දේවල් විදිහට මේවට පේන්නේ අපිට. හරි. බුදුරජාණන් වහන්සේට පහ දේශනා කරනවා මහා උදකන්න වෝති බික්කවේ චතුන්නේතං ඕඝානං අදි වචනං. අර සැඩ ගංගාව තමයි, සැඩපහර සහිත ගංගාව තමයි කියනවා කාම භව දිට්ටි අවිජ්ජා කියනම ඕඝ හතරට කියනවා අර සැඩපහර කියලා. කාම ඕඝ, භව ඕඝ, දිට්ටි ඕඝ, අවිජ්ජා ඕඝ කියන මේ සැඩපහරවල් හතර. ඒක තමයි ගංගාව. එහෙනම් ඔන්න ගංගාවේ තියෙන්නේ කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ. මේක තමයි සැඩපහර. මේවට අහුවෙලා දැන් මේවා මේ කාමය ඕගයක් කියලා තේරෙන්නේ කාටද කියන්නකෝ? අරවට බයේ දුවන කෙනාටනේ. නේ? අරවට බයේ, සර්පයොන්ට බයේ, වදකී උපස්තිනාට බයේ, අභ්‍යන්තරයේ හැසිරෙන වදකයාට බයේ, නේ? ගම්පහරන හොරුන්ට බයේ දුවන කෙනාට නෙවෙයිද මේ ටික හරි අහුවෙන්නේ. මේක ඕගයක් කියලා හරි අහුවෙන්නේ. කාමය කියන්නේ සැඩපහරක් කියලා. භවය කියන්නේ සැඩපහරක් කියලා. අවිජ්ජා දිට්ඨි කියන්නේ සැඩපහරවල් කියලා. කාමය කියන්නේ ඕගයක් කියන එක හරි තේරෙන්නේ එහෙම කෙනාටනේ. නැත්තම් කාමයට අහුවෙලා කාම සැඩපහරේම ගහගෙන යමින් ඒකම සැපයි කියලා හිතාගෙන ඉන්න ලෝකයක් නෙවෙයිද තියෙන්නේ. භවයම සැපයි කියලා හිතාගෙන ඉන්න ලෝකයක. භවය කියන්නේ පැවැත්ම. දෙට්ටිය, දෘෂ්ටිම සැපයි කියලා ඒකම උසස් කියලා ඒකම හරවත් කියලා හිතාගෙන ලෝකයක් නෙවෙයි තියෙන්නේ. අවිජ්ජා මේ අනවබෝධයම, අවිජ්ජා කියන්නේ අනවබෝධය. ඒ අනවබෝධයම මහා දෙයක් කියලා හිතාගෙන ඒකම ලොකුට කල්පනා කරගෙන ඉන්න ලෝකයක් නෙවෙයි තියෙන්නේ. මේවා තමයි සැඩපහරවල්. හරි. ඕරිමන් තීරං සාසංකං සප්පටි බයන්තිකෝ භික්කවේ සක්කායස්සේතං අදි වචනං. මහන්නි කිව්වන්නේ බුදුරජාණන් දේශනා කරන මහන්නි මෙතෙර බය සහිතයි, අනාරක්ෂිතයි. අනාරක්ෂිත බය සහිත මෙතෙර කියලා කිව්වේ සක්කායට කියන නමක්. දැන් මේක මෙතන හොඳට ඔබ හිතන්න. දැන් මෙතර අර සැඩපහරවල් සහිත ගංගාවෙන් මෙතරට කියනවා ඒකට කියනවා සක්කාය කියලා. ඒතර මෙතර තිබුණු දුක් ටික අර බය සහිත ඒ කටුක ඒ ටික ඔක්කොම බුදුරජාණන් වහන්සේ දානවා එක රාමුවකට. මොකද්ද? සක්කාය. ඒතර සක්කාය කියනකොට මෙතර තියෙන බය සහිත මෙතර ඒ සක්කාය. ඒතර මෙතර තිබුණේ මොකද්ද? මෙතර තිබුණේ බය. මොන බයද? සර්පය 4 දෙනාගේ බය. ඊට පස්සේ වදකයෝ 5 දෙනාගේ බය. අභ්‍යන්තර වදකයාගේ බය. අභ්‍යන්තරව හැසිරෙන වදකයාගේ බය. ඊට පස්සේ ගම්පහරන හොරුන්ගේ බය. මේ ඔක්කොම බය. මේ ඔක්කොම දානවා එක රාමුවකට. මොකද්ද? සක්කාය. සක්කාය කිව්වේ පංච උපාදානස්කන්ධය. එතකොට බය සහිත අනාරක්ෂිත මෙතෙර පංච උපාදානස්කන්ධය. එන අපි වෙන වෙනම පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කතා කරත් ඒකත් මෙතෙරමයි. සක්කාය දිට්ඨිය. සක්කායටමයි අයිති. පංච උපාදානස්කන්ධයටමයි අයිති. රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ පංච උපාදානස්කන්ධයමයි. නන්දි රාගී ඒකත් මෙතෙරමයි. බය සහිත මෙතෙරමයි තියෙන්නේ. ඊට පස්සේ ආයතනාය ඒකත් බය සහිත මෙතෙරමයි. ගම්පහරන හොරු ඒකත් බය සහිත මෙතෙරමයි. ඊළඟ ඔක්කොටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්කායෝති අති වචනං. සක්කාය. සක්කාය කිව්වේ
පංච උපාදානස්කන්ධය. එහෙනම් හොඳට ඔබ තේරුම් ගන්න මේ කය ගැන අපි වෙනම පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ පඨවි ධාතුරයි දේවල් මේකේ සාලෝමානක මේ ඔක්කොම කොහොම ගත්තත් ඒ හැම එකම පංච උපාදානස්කන්ධෙන් බැහැර දෙයක් නෑ. ඇස කන නාසය දිවකය මනස ගත්තත් පංච උපාදානස්කන්ධෙන් බැහැර දෙයක් නෑ. ගම්පහරන හොරු කියලා කිව්වේ රූප වේදනා සංඥා සංකාර රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මේවා ගත්තත් සක්කායෙන් බැහැර දෙයක් නෙවෙයි. ඔක්කොම බය සහිත අනාරක්ෂිත මෙතර සක්කාය. ඔක්කොම සක්කාය. ඕක අපිට දකින්න පුළුවන් නම් ওই හැම දෙයකම තියෙන්නේ පංච උපාදානස්කන්ධය කියලා. මෙතර බය සහිත අනාරක්ෂිත මෙතර තමයි මේ ඔක්කොම ටික කියලා. හරි. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාරිමන්තීරං khemං අප්පටි භයන්තිකෝ භික්ඛවේ නිබ්බානස්සීතං අදි වචනං. ඊතර. දැන් මෙතර සක්කාය. ඒක බය සහිතයි. ඒක අනාරක්ෂිතයි. ඊතර බය නැහැ. ආරක්ෂිතයි. ക്ഷേම භූමිය. ඒක තමයි නිවන. ඊතර එතකොට එහෙනම් ඔන්න මෙතර තියෙන බය මුකුත් ඊතර තියෙන්න බෑ. මෙතර තියෙන බය ඊතර තියෙන්න බෑ. මෙතන මොකක්ද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ. ඊතර තියෙන්න පුළුවන්ද? බෑ. සර්පෙන්න බෑ. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ වලින් නිදහස් ඊතර. ඔබ කියවලා බලන්න පඨම නිබ්බාන සූත්‍රය. නිවන ගැන බුදුරජාණන් දේශනා කරනවා පඨම නිබ්බාන සූත්‍රයේ නිවන ගැන න පඨවි ධාතුයා න ආපෝ ධාතු න තේජෝ ධාතු න වායෝ ධාතු. ඒ නිවනේ පඨවි ධාතුව නෑ කියනවා. ආපෝ ධාතුව නෑ කියනවා. තේජෝ ධාතුව නෑ කියනවා. වායෝ ධාතුව නෑ කියනවා නිවනේ. පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා නෑ නිවනේ. ඔබ කියවන්න කේවඩ සූත්‍රයේ වගේ සූත්‍ර දේශනා ඔබ කියවන්න. ඒ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් එතන නිදහස්. ඇයි? ඊතර මෙතර තියෙන බය තියෙනවා නම් ඒක නිවන වෙන්න බෑනේ. ෂේමේ වෙන්න බෑනේ. එනම් පඨවි ආපෝ තේජෝ වලින් නිදහස්. ඊතර මේකේ නම් මරණින් මත දකින්න එකක්ද? නැහැ. එහෙනම් ජීවත් වෙලා ඉද්දී නිවන සාක්ෂාත් කරන්නේ ජීවත් වෙලා ඉද්දී. එහෙනම් ජීවත් වෙලා ඉද්දිම එයා පඨවි ධාතුවෙන් නිදහස්. ආපෝ තේජෝ වායු ධාතුවෙන් නිදහස්. කවුද? ඊතරට ගිය කෙනා. ඊතරට යන්නේ මරණයත් එක්ක නෙමෙයි, මරණින් මත්තේ නෙමෙයි ඊතරට යන්නේ. මේ ජීවිතේම. එහෙනම් ඊතර වදක ඉන්න පුළුවන්ද? බෑ. රූප වේදනා සංඥා සංකාර විඥාන ඊතර නෑ. ඒවා. ඒ බයත් නෑ. නන්ද රාගය නම් වූ 6 වෙනි වදකයා ඊතර නෑ. පාලුගම ඊතර නෑ. එහෙනම් පාලුගමෙමුත් නිදහස්. ඒ කියන්නේ ඇස කන නාසය දිවකය. එහෙනම් රහතන් වහන්සේලා ඇස තියෙන්නේ. ඒ අපි දකින විදිහනේ. අපි පණවන්න ඔය ටිකෙන්නේ රහතන් වහන්සේ. අපි පණවන්නේ රූපයෙන්නේ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ රහතන් වහන්සේ පණවන්නේ. බුදුරජාණන් වහන්සේ මහානවන්නේ රූපේ රහතන් වහන්සේ රූපයෙන් පණවන්න පුළුවන්ද කියලා. අපි පණවන්නේ රූපයෙන්නේ. වේදනා සංඥා සංකාර අපි පණවන්නේ. ඒක අපි පණවන විදිහන්නේ. ඒ අපි පණවන විදිහ වැරදිනේ. අපි නවිද්‍යාව තුරනේ. එහෙනම් රහතන් වහන්සේ අර පාළු ගම නැහැ රහතන් වහන්සේට. ඊතර පාළු ගම නැහැ. ඒ බය නැහැ. පාළු ගමට එන ගම්පාරන හොරු ඊතර නැහැ. රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මේවා ඊතර නැහැ. ඒ හොරු නැහැ ඊතර. එහෙනම් නිවන අවබෝධ කරගත්තු නිවන සාක්ෂාත් කරපු උත්තමයන් වහන්සේට ඇස සකස් වෙන්නේ නැහැ. කන නාසය දිවකය මනස සකස් වෙන්නේ නැහැ. හරි. ඒ ඇස් පෙලන්න රූප ශබ්ද ගන්ධ රස පහස ඒව නැහැ. වල නිදහස්. ඒ උත්තමයන් වහන්සේ. ඉන්පස්සේ බුදුරජාණන් දේශනා කරනවා
කුල්ලන්තිකෝ භික්ඛවේ අරියස්සේතං අට්ඨංගිකස්ස මග්ගස් ආදි වචනං. කුල්ල අර පාරුව තමයි, අර අමාරුවෙන් බැඳගත්තු පාරුව තමයි, ඉතිරි වෙන්න යොදා ගන්න පාරුව තමයි කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි පාරුව. සීයතිදන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි කුල්ල. ඒක තමයි පහුර. ඒක හදාගන්න ඕනේ කවුද? අපි. හදාගන්න විදිහ බුදුරජාණන් දේශනා කළා තියෙනවා. ඒක සකස් කරගන්න ඕනි අපි. ගන්න වෙන්න මොකද්ද? ඒ අර මේ මෙතරම තියෙන මෙතරමයි ටික තියෙන්නේ. එතරින් ගේන්නේ නැහැ. කවුරුත් එතරින් එක හදලා එවන්නෙත් නැහැ. මෙතරම තියෙන ලීකෝටු, දඬු කෑලි, තනකොළ මේවමයි ගන්න වෙන්නේ අපිට. මෙතරම තියෙන දේවල් තමයි අරගෙන හදාගෙන එතරට ගිහිල්ලා ඒ පාරුව අතහරින්න ඕනි. එහෙනම් මේ මෙතරම තියෙන මේ ඇසෙන්මයි කනෙන් නාසෙන් දිවෙන් කයින් මන මේ ටිකෙන්මයි ප්‍රයෝජනට අරගෙන තමයි රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මේවා ප්‍රයෝජනට අරගෙන තමයි පඨවි ආපෝ තේජෝ වායෝ මේවා ප්‍රයෝජනට අරගෙන තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. පාරුව හදාගන්න තියෙන්නේත්. හරි. එතකොට මෙන්න මේවා ඒ පාරුව හදාගන්න විදිහ තමයි පින්වත්නි බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ. හත්තේහිච පාදේහිච වායෝ මානෝතිකෝ භික්ඛවේ විරියාරම්භස්සේතං අදි වචනං. වීර්යාරම්භක. ඒ කියන්නේ වීරිය තමයි අර අතින් පයින් වීරිය කරනවා. අර පාරුවෙන් එතරට යන්න අතින් පයින් වෑයම් කරනවා කියන එක තමයි කියනවා. අපිට නැත්තේ ඕක. පාරුව හදාගන්නත් බෑනේ අපිට. ඒකටත් වීරියක් තියෙන්න බෑ. පාරුව හදාගන්න. ඊට පස්සේ සමහරට අපි ඔය කොහොම හරි කියලා නිකන් අපිට හිතෙන විදිහට මේ එක එක්කෙනා කියන විදිහට හදාගන්න ඔය දාගන්නවා පාරුවක්. ඒක අර සැඩ පහරෙම ගහගෙන පල්ලෙහාට යනවා. සැඩ පහරට බහුව වෙලා අපිත් විනාශ කරගෙන පාරුවත් විනාශ වෙලා යනවා. අපිට ඕන විදිහට හදාගන්න යන පාරුව වලින්. ඒ පාරුව හදාගන්න ක්‍රමයේ ධර්මයේ තියෙන්නේ. අපිට ඕන විදිහට පාරුව හදන්න බෑ. බොහෝ දෙනෙකුට වැරදිලා තියෙන්නේ එක එක්කෙනාට ඕන විදිහට පාරුව හදනවා. ඊට පස්සේ ඒක සැඩ පහරටම ගහගෙන යනවා. දැන් ඔය වෙලා තියෙන්නේ. එයාලා දන්නෙත් නෑ මේ සැඩ පහරට අහු වෙලා මේ යන්නේ කියලා. තින්නෝ පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මණතිකෝ භික්ඛවේ අරහතෝ ඒතං අධිවචනಂತಿ. මහණෙනි ඒ අර කුල්ලෙන් එහෙම නැත්නම් ඒ පාරුවෙන් අර සැඩපහර කපාගෙන අර වීරයෙන් එතරට ගියපු ඒ ෂේම භූමියට ගියපු ඒ බය රහිත භූමියට ගියපු ඒ ආරක්ෂිත භූමියට ගොඩ බහැපු උත්තමයා තමයි කියනවා. බ්‍රාහ්මණයා තමයි කියනවා. කවුද? රහතන් වහන්සේ. ඊතමයි රහතන් වහන්සේ. එතෙන්ද යන්න ඕන කරන ටික දැන් සතර මහා ධාතුන්ගෙන් පටන් ගත්තේ. මේ කයේ ස්වභාවයෙන් පටන් ගත්තේ. එතනින් පස්සේ පියවරෙන් පියවර ඒ සාමාන්‍යයෙන් අපිට හොඳට අහුවෙන්න පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ඒ කයේ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා ඉන් පස්සේ ඒකෙන් පංච උපාදානස්කන්ධය, චන්ද්‍රාගය, ආයතනට ගෝචර වෙන දේවල්. හරි. ඒවා කොහොම හොඳට නුවණින් විමස හොඳට බල ඒ යාමම තමයි පාරුව හදා ගැනීමත්. ඒ පාරුව හදා ගැනීමත් ඒ අරව නුවණින් විමසීමමයි පාරුව හදා ගැනීම. එහෙනම් අපිට මේ පාරුව හදාගෙන
මේ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මයේ තියෙනවා. ගැඹුරු ගාම්භීර අර්ථය ඇත්තව මේ උතුම් ධර්මයේ තියෙනවා. ඒ ධර්මය උපයෝග කරගෙන ඒ පාරුව සකස් කරගෙන සැඩපහර පිටට හඳුනාගෙන සැඩපහර කියලා හඳුනගත්තේ නැත්නම් අපිට ඕන විදියට ඔයම කොහෙන් හරි අමුණගෙන පාරුවක් හදාගෙන දාගන්නවා. ඒකේ සැඩපහරේ ස්වභාවය අපි දන්නේ නැහැ. සැඩපහරේ ස්වභාවය හඳුන ගන්න ඕනේ. සැඩපහරේ ස්වභාවය හඳුනාගෙන අර පාරුව හදාගෙන ඒ සැඩපහරට දාලාම තමයි යන්න තියෙන්නේ. වෙන නෑ. සැඩපහරට දාලා තමයි මේ වීරයෙක් ගොඩ වෙන්න තියෙන්නේ. සැඩපහර නැති පාරක් නෑ. පාලමක් එහෙම නෑ ගඟට බහින්න නැතුව යන්න. හරි. පාරුව දුර්වල නම් ඒත් විනාශ වෙනවා. අපේ වීරිය නැත්තම් ඒත් විනාශ වෙනවා. හොඳට අවශ්‍ය තැනදී වීරිය කරන්න හොඳට නුවණ සිහිනුවණින් හිටි නැත්තම් මේ පාරුවට නැගලා ඒත් විනාශ වෙනවා. ඒක නිසා හොඳට සිහිනුවණින් යුක්තව හොඳට වීරියෙන් යුක්තව මේ සැඩපහර තරණය කරලා ඉදිරියට වඩින්න අපේ හැමට වාසනාව උදා වෙත්වා. ඒ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්මය අවබෝධය කරගෙන මේ සංසාර දුකින් නිදහස් වෙන්න ඔබ අප හැමදෙනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, ආදින සම්මාදිට්ඨි සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනා අසපුට සම්බන්ධ පින්වත් රංජිත් වරාගොඩ සහ ශාන්ති වරාගොඩ යන ඒ දෙපළ විසින්. ඉතින් මේ පින්වතුන් මේ උතුම් ධර්ම දේශනාවට අනුග්‍රහය දරමින් ධර්ම දානමය පින රැස් කරගත්තා. මම මේ උතුම් ධර්මය ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතු වෙලා මේ රැස් කරගත්තු පින් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කම සීලූම දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද වහවහ උතුම් ධර්මාවබෝධයේ පිණසම මේ පින උපකාර වෙත්වා. ඒ වගේම මේ පින්වත් සීල දෙනා එකතු වෙලා අපි ඔබ හැම දෙනා එකතු වෙලා රැස් කරගත්තු පින් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පිනත් උපකාර වෙත්වා. මේ සඳහන් කරලා තිබෙනවා මිය පරලෝකීය දෙමාපියන් සහ ඥාතීන් වන ඩී.ඒ. වරාගොඩ, නන්දාවතී, මල්ලිකා, දොන් ජයතිලක, සැලී රණසිංහ, අශෝක වරාගොඩ, ඩී.ඊ. වරාගොඩ, ටී. දයාවතී සහ රජිත් බණ්ඩාර යන සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න කියලා. ඉතින් මේ දායකත්වයේ දරුවෝ පින්වතුන් නමින් නන්නයිරුන් උදව් උපකාර කළ සියලු පින්වතුන්ගේ නමින් ඔබ අප හැමදෙනා නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝක ජීවිත සුවපත් වෙත්වා, සපවත් වෙත්වා. වහවහ සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. සුජීවත්ව සිටින පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පාසලේ සහ විශ්වවිද්‍යාලවල ගුරු මව්පියවරුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. ප්‍රදීප් පුතණුවන්ට, පසින්දු පුතණුවන්ට සහ අබර්ණා ලේලියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් පින්වත් රංජිත් වරාගොඩ සහ ශාන්ති වරාගොඩ යන දෙදෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ උතුම් ධර්මාවබෝධයේ පිණිසත් මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. දායකත්ව දරුවෝ පින්වතුන්ට එම පවුල් වල සියලු දෙනාට නන්නට උදව් උපකාර කළ සියලු පින්වතුන්ට සහ ධර්මයේ ශ්‍රවණය කළ පින්වතුන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට
අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සියලුම දෙනාට ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිහිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැමදෙනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.